එතන මේ පළවෙනි පාඩමේ සාකච්ඡා කරන්නේ තොරතුරු ආසන්න තාක්ෂණය කියන පාඩමේ සාකච්ඡා කරන්නේ ඇත්තටම මේ තොරතුරු කියන්නේ මොනවද? තොරතුරු හැදෙන්නේ කොහොමද? සහ තොරතුරු වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඊට අමතරව මේ ICT කියන විෂය භාවිතා වෙන්නේ කොයි ශේෂ්ඨවලද කියන එකට අමතරව විශේෂයෙන් විභාග වලට ප්‍රශ්න වලට වැදගත් වෙනවා පරිගණක ඉතිහාසය. පරිගණක ඉතිහාසය කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වැඩිපුරම ප්‍රශ්න එන්නේ ඔයාලට බලමු අපි මේකෙන් අර පරිගණක ඉතිහාස කියන කොටසෙන් ප්‍රශ්න එනවා. ඊළඟට දත්ත තොරතුරු කියන එකෙන් ප්‍රශ්න එනවා. මැද කොටසෙන් ටිකක් අඩු ප්‍රමාණයෙන් එන්නේ. ඉතින් ඒක අපි කියව ගන්න ඕනේ. right එහෙනම් මෙතනදී තොරතුරු හා සංනිධි තාක්ෂණේ නිර්මාණය වෙලා තියෙන්නේ තොරතුරු හා සංනිධි තාක්ෂණය කියලා කියන්නේ ඇත්තටම දත්ත වලින් තොරතුරු හදලා තොරතුරු එකිනෙකා අතර හෝමාරු කිරීම තමයි මේ තොරතුරු හා සංනිධි තාක්ෂණය කියන්නේ. ඒකට පාවිච්චි කරන තාක්ෂණය. අපි දැන් තොරතුරු හා සංනිධි තාක්ෂණය කියන එක මතුවෙන්න නම් තොරතුරු හා සංනිධි තාක්ෂණය කියන එක මතුවෙන්න නම් මේක මොනවද තියෙන්න ඕනේ? තොරතුරු තියෙන්න ඕනේ. right තොරතුරු හැදෙන්න නම් තොරතුරු sannivedanaya කරන්න නම් තොරතුරු තියෙන්න ඕනේ. තොරතුරු හැදෙන්නේ දත්ත වලින්. එහෙනම් අපි මේකෙදි ප්‍රධාන වශයෙන් මාතෘකාවක් විතර කතා කරනවා දත්ත සකස් කරලා තොරතුරු ගන්න ක්‍රමය. right එතකොට මෙතනදී ඔයාලට මේ ටියුට් එකෙත් අහනවා දත්ත යනු මොනවද? දත්ත යනු මොනවද? දත්ත කියලා කියන්නේ වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අර්ථයක් දෙන්න බෑ වෙන වෙනම ගත්තාම අර්ථයක් දෙන්න බැරි අංක වචන සලකුණු දත්ත ලෙස හඳින්නේ දත්ත කියලා කියන්නේ වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු දත්ත වේ. right එතකොට ඔක highlight කරලා තියාගන්න මම පස්සේ ඔයාලගේ ඉදිරි ලියන්න. right මෙතන ඕන උදාහරණයක් උදා ගන්න. දත්ත සඳහා උදාහරණයක් අපිට ලියන්න පුළුවන් නේ. දත්ත සඳහා උදාහරණයක් මෙතන කමල් කියන්නේ දත්තයක්. කහපාට කියන්නේ දත්තයක්. වගේ 80 කියන්නේ දත්තයක්. වගේ වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දෙන්න බැරි අකුරු ඉලක්කම් සංකේත වචන දත්ත කියලා කියනවා. right එතකොට මෙතනදී අචුපදේ නැති කොටසක් එනවා. දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත කියලා. දත්ත ඕනම දැනක වර්ග කරන්න පුළුවන්. ඕක අචුපතේ නෑ. ටෙක්ස්ට් බුක් එකේ නෑ. එහෙනම් දත්ත වර්ගීකරණය කරන්න ආකාර දෙකක් තියෙනවා. ගුණාත්මක දත්ත කියලා කියන්නේ මතක තියාගන්න ලියා ගන්න. ගුණාත්මක දත්ත යනු ගණනය කිරීම සඳහා භාවිතා කරන්න බැරි ඒවා. නැත්නම් මෙහෙම ලියන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම නොහැකි දත්ත. මෙතන ලියන්න ගුණාත්මක දත්ත කියලා කියන්නේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමට නොහැකි දත්ත ගුණාත්මක දත්ත වේ. නැත්නම් සංඛ්‍යාත්මක ඉදිරිපත් කිරීම නොහැකි දත්ත වේ ගුණාත්මක දත්ත කියලා කියන්නේ. මේවා ගණනය කරන්න භාවිතා කරන්නේ නැහැ. මේවා ගණන් හදන්න භාවිතා කරන්නේ නැත. මේවා ගණනය කිරීමට භාවිතා නොකරයි. භාවිතා කළ නොහැක. මේවා ගණනය කිරීමට පාවිච්චි කරන්න බෑ. මොනවද? නම්, වර්ණ, නේ හොඳ නරක වගේ ගතිගුණ මේ වගේ අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ මොනවද? ඔව් ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා. සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත වේ. ප්‍රමාණාත්මක දත්ත වේ. right මේවා ගණනය කිරීමට භාවිතා කරයි. මේවා ගණනය එකතු කරන්න ගුණ කරන්න බෙදන්න වගේ දේවල් වල භාවිතා කරන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මිල රුපියල් 80යි අන්න සංඛ්‍යාත්මක தත්ත්වයක්. උස අඩි 5යි. දැන් උස මීටර් 5යි. සංඛ්‍යාත්මක தත්ත්වයක්.
වයස 30යි සංඛ්‍යාත්මක தත්ත්වයක්. ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා මේවා. මේවට එනවා මොනවද? ගුණාත්මක தත්ත්ව ගුණයක් හඳුන්වන්නේ වර්ණය. නේ වර්ණ කියන ඒවා ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න බෑ. නේ ගති ගුණ පුද්ගලයාගේ නම ගණනය කිරීම පාවිච්චි කරන්න බෑනේ. නේ මෙන්න මේ වගේ ඒවා අපි කියනවා ඉලක්කමෙන් කියන්න බෑ කියලා. right එහෙනම් සංඛ්‍යාත්මක தත්ත්ව ගුණාත්මක தත්ත්ව සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න බැරි ඒවා ගුණාත්මක தත්ත්ව කියනවා. සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා ප්‍රමාණාත්මක தත්ත්ව කියලා කියනවා. ටිකක් වේගෙන් යන්න. right ඊළඟට තොරතුරු කියන්නේ මොනවද? දත්ත සකස් කිරීමෙන් තොරතුරු ලබා ගත හැක ක්‍රමානුකූලව සකසන ලද දත්ත තොරතුරු වේ. ක්‍රමානුකූලව සකසන ලද දත්ත ක්‍රමානුකූලව සකසන ලද දත්ත තොරතුරු වේ. මේවා මම ටිකක් කටුවර වගේ ලියන්නේ තීරණ ගැනීමට භාවිතා කරයි. මම තීරණ ගන්න පාවිච්චි කරනවා. මොනවාද? තොරතුරු ක්‍රමානුකූලව සකසන ලද දත්ත. right එහෙනම් දත්ත සහ තොරතුරු සඳහා උදාහරණ. දත්ත තොරතුරු වලට උදාහරණ. අපි මේ මම මේ ටෙක්ස්ට් බුක් එකේ මාක් කරලා ඉලක්කමක් දාන්නම්. ඒ ඉලක්කම තියෙන තැන ඔයාලා පොතේ ලියා ගන්න. right මේක එක මෙතන ලියන්න ඕනේ. දත්ත කියන්නේ මොනවද කියන එක මෙතන ලියන්න ඕනේ. ඊළඟට උදාහරණ ගත්තොත් මේක තියෙනවානේ. මේ රූපයේ ඉන්න පුද්ගලයෝ වෙන වෙනම ගත්තොත් අපි මේ පුද්ගලයන් පිළිබඳ වෙන වෙනම අදහසක් ගන්න අපිට අමාරුයි. හැබැයි මේ කට්ටිය එකට හිද්දී අපිට මෙයාලා තනි පවුලක් කියලා අදහසක් ගන්න පුළුවන්. තනි පවුලක් කියලා අදහසක් ගන්න පුළුවන්. right මේක මෙතන ලියා ගන්න නෑ. ඔයාලට ගලපන්න බැරි වෙන්නේ. මෙහෙම ලියමු. පවුලක සමාජිකයන් එකට එක්ව ගත් විට පවුලක් යන තොරතුර ලැබෙන නමුත් පවුලක සමාජිකයන් එකට එක්ව ගත් පිට පවුල යන තොරතුරු ලැබේ. පවුලක සමාජයකට එක්වත් විට පවුල යන තොරතුරු ලැබේ. එකට එක ගත්තාම පවුලකින් තොරතුරු එනවා. නමුත් සමාජිකයන් වෙන් සමාජිකයන් වෙන්ව ගත් පිට එමගින් තොරතුරක් නිරූපණය නොවේ.
එමගින් තොරතුරක් නිරූපණය නොවේ. පවුලක සමාජයකට ගත්තාම යාළුවා අපි කියන තොරතුරක් කියලා. හැබැයි පවුලක සමාජිකයන් වෙන වශයෙන් ගත්තාම පවුලක සමාජිකයන් වෙන වශයෙන් ගත්තාම එයාලගෙන් තොරතුරක් නිර්මාණය කරගන්න බෑ. උදාහරණ දෙක වේගෙ වැඩි නම් කියන්නේ උදාහරණ දෙක ඒක නම් අචුපතෙන් ගන්න පුළුවන්. දෙවෙනි උදාහරණේ කියනවා මේක. උදාහරණ දෙක මේක ලියමු. කෙටි කරලා දෙන්නවා මට නේ. මේක දිහා බලන්න ජාතික හැඳුනුම්පතේ අංක ටික වෙන වෙනම ගත්තොත් ජාතික හැඳුනුම්පතේ තියෙන අංක ටික වෙන වෙනම ගත්තොත් අපිට මේකෙන් තීරණයක් ගන්න බෑ. ඒ කියන්නේ ඒවා ඉලක්කම් විතරයි. හැබැයි ජාතික හැඳුනුම්පතේ අංක අදාළ ඉලක්කම තුල තියෙන නිරූපණය කරද්දී ජාතික හැඳුනුම්පත ඇතුළේ තියෙද්දි ඉලක්කම් දෙක මේ පළවෙනි ඉලක්කමෙන් අවුරුදු නිරූපණය කරනවා දෙවෙනි ඉලක්කමෙන් ස්ත්‍රී පුරුෂ භාවය නිරූපණය වෙනවා. දැන් ලියමුකෝ. පැහැදිලි නේ? ඒ කියන්නේ මේ ඩෙන්ටි කාඩ් නම්බර් එකේ ඒ ඕනම ඩෙන්ටි කාඩ් නම්බර් විතරනේ ඕනම තැනකදී එහෙම අපි 7 කියන ඉලක්කම නිකන් ගත්තට වැඩක් නැහැ. 77 කියන ඉලක්කම නිකන් තිබ්බට වැඩක් නැහැ. හැබැයි මේක ටෙලිෆෝන් නම්බරයක් ඇතුළේ තියෙද්දි මොකද වෙන්නේ? මේක ටෙලිෆෝන් නම්බරයක් ඇතුළේ තියෙද්දි මේ 077න් යම් තොරතුරක් නිර්මාණය වෙනවා. මේ 077න් යම් කිසි තොරතුරක් නිර්මාණය වෙනවා. රයිට්. ඒක වෙන වෙනම ගත්තට වැඩක් නැහැ කියලා කියන්නේ. රයිට්. ඒකින්ද මේ උදාහරණ චුට්ටක් ලියමු අපි. දෙවෙනි උදාහරණය ජාතික හැඳුනුම්පතේ අංක වෙන වෙනම දැන් ජාතික හැඳුනුම්පතේ මුල් අංක දෙක සහ තුන්වන අංකය වෙන්ව ගත්තොත් වෙන්ව ගත් විට අර්ථයක් නොමැද. එතකොට ඒවා දත්ත වෙනවා. නේ එහෙනම් දත්ත ජාතික හැඳුනුම්පතේ තියෙන අංක මුල් අංක 2යි තුන්වෙනි අංකයයි වෙන් කරලා ගත්තොත් ඒ වගේ අර්ථයක් නැහැ. එහෙනම් ඒවා දත්ත වෙනවා. නමුත් මොකද වෙන්නේ? දැන් එහෙම නැතුව අංකයේ ඇතුලේ කියන්නේ ජාතික හැඳුනුම්පත අංකයේ තුල තියෙනවා නම් මේ වගේ අපිට තොරතුරු නිර්මාණය වෙනවා. රයිට්. නමුත් එම අංක ජාතික හැඳුනුම්පත් අංකය තුලදී එම අංක ජාතික හැඳුනුම්පත් අංකය තුලදී විවිධ තොරතුරු නිරූපණය කරයි. විවිධ තොරතුරු නිරූපණය කරයි. ඔය කියන්නේ අපි මේ පරණ අංක ගන්න අලුත් අංක වල මුල් අංක 4. තොරතුරු නිරූපණය කරයි. රයිට්. ඕනෑ නම් මෙතන අපි ලියාගමුනේ. පොඩිට වෙන ඇඳලා තියාගන්න. 77යි 3යි 5යි 2යි ඔහොම දින දන්නු. මේකේ පළවෙනි අංක දෙකෙන් මොකද කියන්නේ? උපන් වර්ෂය නේ. මේකෙන් කියනවා උපන් වර්ෂය. මේකෙන් කියනවා
ස්ත්‍රී පුරුෂ බව පොරේ ලියා ගන්න. අරක උපන් වර්ෂය මේක ස්ත්‍රී පුරුෂ බව කියනවා. රයිට්. ඒ වගේ උදාහරණ තුන්වෙනි එක්කුත් ඔයාලා හිතලා ලියන්න පුළුවන්. රයිට්. රයිට්. එතකොට මෙතන මතක තියාගන්න. මේකෙන් ස්ත්‍රී පුරුෂ බව. මේකෙන් අවුරුද්ද. මොකදන්නේ සර් පාස්වර්ඩ් එක ගන්න බැරිද ඉන්ෆර්මේෂන් එකක් විදියට? පාස්වර්ඩ් එක ඉන්ෆර්මේෂන් එකක් කියන්න බෑ. පාස්වර්ඩ් එක මොකක්ද තොරතුරු නිර්මාණය වෙන්නේ? පාස්වර්ඩ් එක පාවිච්චි කරලා තීරණයක් ගන්න පුළුවන්. බෑනේ. පාස්වර්ඩ් එක පාවිච්චි කරලා තීරණයක් ගන්න බෑ. එහෙනම් පාස්වර්ඩ් එක මේකක් නෙවෙයි. තොරතුරක් නෙවෙයි. නේ පාස්වර්ඩ් එක තොරතුරක් කියලා ගන්න බෑ. ඒකෙන් තීරණයක් ගන්න බෑනේ මොකක්වත්. රයිට්. ඊළඟට උදාහරණ 3 උදාහරණ 3 ඒකට කැමති අය ලියන්න පුළුවන් ඔයාලා නේ. ටෙලිෆෝන් නම්බරය ගැන ලියන්න පුළුවන්. ටෙලිෆෝන් නම්බරේ පළවෙනි අංක දෙක වෙන වෙනම ගත්තොත් මේ අදහසක් ගන්න බෑ. හැබැයි මේක ටෙලිෆෝන් නම්බරය තුල තියද්දි ඒක ඩයලොග්ද මොබිටෙල්ද අදාළ තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම එකක් බලලා ගලපලා ලියන්න. පුරුදු වෙන්නත් එපා. රයිට්. එහෙනම් ඔන්න දත්ත සහ තොරතුරු දත්ත කියන්නේ සකස් කරලා නැහැ. තොරතුරු කියන්නේ සකස් කරලා තියෙනවා. ගුණාත්මක දත්ත තියෙනවා. ගුණාත්මක දත්ත තියෙනවා. ප්‍රමාණාත්මක දත්ත තියෙනවා. ඊළඟට ගුණාත්මක තොරතුරු ලක්ෂණ. ගුණාත්මක තොරතුරු ලක්ෂණ. හොඳ තොරතුරක තිබිය යුතු ලක්ෂණ. හොඳ තොරතුරක් නම් විශේෂ ලක්ෂණ තියෙනවා. හොඳ තොරතුරක තිබිය යුතු ලක්ෂණ තියෙනවා මේකේ පිටු අංක 6. රයිට්. පිටු අංක 6 අපි එතන දාමු මේ ටික ලියා ගන්න ඕනේ ඔයාලා. හොඳ තොරතුරු තියෙන ලක්ෂණ කියලා කියව ගන්න. අපි අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාවය, කාලීන බව, පිරිවැය අඩු බව, පිරිවැය අවම බව. ඒතර මම මේකට අංක 2 දාන්න. මම පැහැදිලි කරන්නම්. එතකොට පිටු අංක 6 වෙනි පිටුවේ අංක 2 කියන එක ලියා ගන්න. රයිට්. එතකොට ගුණාත්මක තොරතුරු ලක්ෂණ බලන්න මොනවද තියෙන්නේ කියලා. අදාළ බව. අදාළ බව කියන්නේ හොඳ තොරතුරක් නම් අපි කරන කාර්යයට අදාළ වෙන්න ඕනේ. අපි කරන කාර්යයට අදාළ වෙන්න ඕනේ. ඔයාලා යනවා නම් ඔයා කොළඹ යන්න හිතන් ඉන්නවා නම් නේ ඔයාලට කොළඹ තියෙන මේ වෙලාවේ කොළඹ තියෙන තත්ත්වය ඔයාලට වැදගත් වෙනවා. නේ. එතකොට ඒ කොළඹ තියෙන සිටුේෂන් එක ඒ පිළිබඳ තොරතුර ඔයාලට අදාළයි. කොළඹ යන කෙනාට අදාළයි. රයිට්. ඒ වගේ මුහුදු යන කෙනාට දවස ගානේ කාලගුණික වාර්තාව අදාළයි. ඒකෙත් එයාගේ ප්‍රදේශයට. රයිට්. ඒ වගේ යම්කිසි තොරතුරක් යම් කාර්යයකට දාලා වෙන්න ඕනේ. ඊට සංඝ සම්පූර්ණ තොරතුරු අංග සම්පූර්ණ වෙන්න ඕනේ. යම්කිසි තොරතුරක් දෙනවා ඒ තොරතුර සම්පූර්ණ වෙන්න ඕනේ. අද වහිනවා කියලා හරියන්නේ නැහැ. හෙට වහීවි කියලා හරියන්නේ නැහැ. සම්පූර්ණ නැහැ. හෙට වහින්නේ කොහෙටද කොච්චරද හයියෙන්ද වහින්නේ හිමීටද වහින්නේ කියලා කියන්න ඕනේ. හෙට වහීවි කියලා හරියන්නේ නැහැ. නිර්වද්‍යතාව වෙන්න ඕනේ. හෙට වහිනවා නම් ඒක වහින්න ඕනේ. බොරුවට කියලා හරියන්නේ නැහැ. නේ සමහර විට මොන හරි සිටුේෂන් එකක් නැසෙද ඒක 100%ක්ම සම්පූර්ණ වෙන්න ඕනේ. කාලීන බව. කාලීන බව කියන්නේ මොකද්ද? ඒක වැස්සට පස්සේ අද වහිනවා කියලා හරියන්නේ නැහැ. වහින්න කලින් කියන්න ඕනේ. කියන්නේ තොරතුර අපිට ඒ નિયમિત කාලයේදී ලැබිලා තියෙන්න ඕනේ. රයිට්. තොරතුර නියම කාලයේදී ලැබිලා තියෙන්න ඕනේ. පිරිවැය අඩු බව. ඉතින් වහිනවද නැද්ද කියන එක බලන්න කෝටි ගණන් ඉඳන් කරොත් ඊට හොඳයි වැස්සට පස්සේ බලන්න. ඒ කියන්නේ අපි හෙට වහිනවද නැද්ද කියලා බලන්න අපි කෝටි ගණක් වේදම් කරනවා මේක මේ තොරතුරු නිර්මාණය කරන්න. එතකොට ඒ තොරතුරේ ඉච්ඡර ලොකු ගණක් වේදම් කරලා නිර්මාණය කරන්න සමහර විට වටින්න පුළුවන්. ඒ තොරතුර සමහර තැන්වලදී අපිට ඒ වගේ ඉච්ඡර ලොකු ගණක් දීලා තොරතුරක් නිර්මාණය කරන්න සුදුසු නැහැ.
රයිට් ආයතනයක ලාභය බලන්න හිතනවා කියන්නේ ආයතනයක ලාභය කියන්නේ තොරතුරක්. ඒ ආයතනයේ අවුරුද්දටම ලාභය රුපියල් 50000යි තියෙන්නේ. අවුරුද්දටම ලාභය රුපියල් 50000යි. ඒ අවුරුද්ද ලාභය ගණනය කරන්න එයාට යනවා අප්‍රේල් 40000. අවුරුද්දේ ලාභය ගණනය කරන්න accounts එක හදන්න 40000ක් යනවා. ලාභය 50000යි. ඒතකොට ඒ තොරතුරේ පිරිවැය වැඩි වුණොත් තොරතුරකට පිරිවැය වැඩි වුණොත් ඒ තොරතුරේ වැඩක් තියෙනවා. ඔයා ඊට පස්සේ ඊළඟ දැන් මේ අවුරුද්දේ ලාභය බලනවා. ලාභය 50000යි. ලාභය බලන්න 40000ක් ගිහලා තියෙනවා. ඊළඟ අවුරුද්දේ බලනවා. ලාභය 60000යි. ඒක බලන්න 55000ක් ගිහලා තියෙනවා. මේ දැන් වැඩි වෙනවනේ. ඔව් ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ලාභය බලනවාද ආයේ? නෑ. බලලා වැඩක් නෑ. ඇයි ඒ? කියන්නේ ලාභය ගණනය කරන්න 40000ක් යනවා නම් ඒක ගණනය කරලා වැඩක් නෑ. ඇයි ඒ? ඒකත් තියාගෙන එතකොට රුපියල් තව 50 40000ක් ඉතිරි වෙනවනේ. මං කියන්නේ ඒක අර පිරිවැය වැඩි වුණොත් ඒක කරන එක තේරුමක් නෑ. එහෙනම් ඔන්න ඔය තීරණ ඔය හොඳ තොරතුරක තිබෙන ලක්ෂණ හොඳ තොරතුරක තිබිය යුතු ලක්ෂණ තමයි අපි කියන්නේ මේකෙදි අදාළ බව අංග සම්පූර්ණ නිරෝධ බව සහ කාලීන බව පිරිවැය අවම බව. රයිට් ඔන්න තොරතුරු දත තොරතුරු ගැන පොඩි ප්‍රශ්නයක් බලමු මොනවද තියෙන්නේ කියලා. වෛද්‍යවරයෙකු 2009 ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරයෙකු පැය 5ක් පුරා රෝගීගේ උෂ්ණත්වය අධීක්ෂණය කරනවා. පැය 5ක් තිස්සේ රෝගියේ ලෙඩගේ උණ චෙක් කරනවා. කොරෝනාද කියලා බලන්න. පැයකට වරක් රෝගියාගේ නළලට අත තබා බැලීමෙන් උණ බලන්න පුළුවන්ද? පැයකට සැරයක් ඒක සාර්ථක නෑනේ. කියන්නේ අතට දැනෙන උණ අපි දන්නේ නෑනේ මොන උණද කියලා. පැයකට වරක් උණ තත්ත්වය කෙසේදයි බැලීම. පැයකට වරක් උණ තත්ත්වය කෙසේදයි රෝගියෙන් අහනවා. ඔයාට උණද කියලා. මරු. පැයකට වරක් උෂ්ණත්වමානයේ කියවන ලබන පාඨාංක භාවිතයෙන් 5 තාරයක් ඇඳීම. වෛද්‍යවරයා රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳ තොරතුරක් ලබාගත හැක්කේ ඉහත කවරින්ද? ලේසිනේ. මේකට දැන් කියන්න බලන්න උත්තර. ඔයාලගේ දක්ෂතාවය. ඉක්මනට කියන්න. මේ වගේ ප්‍රශ්නෙට උත්තරයක් සරල ලේසි. මේක මං හිතන්නේ නැහැ කවුරුත් මේක හැර වෙන එකක් ගහයිද කියලා හිතන්නේ නැත. එහෙම හිතනවා නම් පොඩ්ඩක් එයාගේ උණ පිළිබඳ පරීක්ෂණයක් කරන්න වෙනවා. රයිට් ඊළඟට මේක පොඩ්ඩක් ඔය කන්ෆියුස් වෙච්ච ප්‍රශ්නයක් 2009 පේපර් එක තමයි ඔය අභූත ප්‍රශ්න ආපු හොඳම පේපර් එක. හොඳම කියන්නේ අවුල් පේපර් එක. දැන් 6 දාලා 7 ඉඳන් පේපර් එක දිහාන් ගියානේ. එක පාඩම මේ අහලා තිබ්බේ. මේකත් බලන්න කාර්යාලයක ආපන ශාලාවක මේක පස්සේ කරමු. කාර්යාලයක ආපන ශාලාවක කළමනාකාරීත්වයේ තම ගනුදෙනු කරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දෙන්න උත්සාහ කරනවා. හෝටල් එක තම කස්ටමර්ස්ලාට හොඳ සේවාවක් දෙන්න. මෙහිදී පළමු පියවරක් වශයෙන් දිවා ආහාර වේලේදී සියලුම දෙනාට ආහාර සැපයීම සඳහා කොපමණ වේලාවක් ඒ විවෘතව තැබිය යුතුද යන්න සොයා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ආපන ශාලාවක දවල්ට හොටල් එකක් තියෙනවා. දවල්ට මේ හොටල් එක කොච්චර වෙලාවක ඕපන් කරලා තියෙනවද කියලා බලන්න යාලා උත්සාහ කරන්න. ඒ කියන්නේ මේක හැම වෙලේම අරින එකක් නෙමෙයි. මොකක් හරි කාර්යාලයකනේ. කාර්යාලයක තියෙන එකක් හැම වෙලේම අරින එකක් නෙමෙයි. සොයා ගැනීමට ඕනට අවශ්‍ය වෙයි. මේ සම්බන්ධයෙන් අදාළ මුදුකාංගයේ software එකක් හදන්න යන්නේ. ඒකට software එකක් හදන්න යන්නේ. පහත දත්ත පරිගණකයට ආදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. මොනවද? ආහාර වේලාවේදී ආපන ශාලාව භාවිතා කරන ගනුදෙනු කරන ගණන. ඕනේනේ. කියන්නේ දවල් වෙලාවට කී දෙනෙක් එනවද? අපිට එන ගාන ඕනේනේ. ඊට පස්සේ මුදල් අය කැමිවරුන් ගණනත් ඕනේ. මොකද දැන් මිනිස්සු අපි දන්නකො 50ක් එනවා. රයිට්. අය කැමිවරු 5ක් හිටියොත් සල්ලි ගෙවන කට්ටිය 5ක් හිටියොත් ඒ 5 දිනාට 10 ටක් ගාලා ඒක අඩු වෙනවනේ. 10 බෙදෙනවනේ. ගනුදෙනු කරුවෙකු පොලිමේ රැඳී සිටින්නා වූ සාමාන්‍ය කාලය. රයිට්. එයාලා පොලිමේ කොච්චර වෙලාවක් ඉන්නවද? ඕක පොඩ්ඩක් අර කන්ෆියුස්. ළමයෙකුට තේරෙන්නේ නැහැ. ගනුදෙනු කරුවෙක් පොලිමේ රැඳී ඉන්නේ ඇයි කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඇයි? එක්කෝ අය කැමිවරුන් ගණන දැන් ඒක මෙන්න මේ ගනුදෙනු කරුවෙකු පොලිමේ රැඳී සිටිනා වූ කාලය
කියන එක මෙන්න මේ ගනුදෙනු කරුවෙකු පොලිමේ රැඳී සිටිනා වූ කාලය කියන එක තීරණය වෙනවා. ඔව් අය කැමිවරුන් ගණනයි අර දෙන්න ඇත. රයිට් ඒක අහනවා ඉහත ඒවා අතරින් පරිගණකයට ආදානය කළොත් ඒ කවරක්ද කියලා. කියන්නේ දැන් මේ software එකේ මේක අපිට මේ output එක ගන්න ඕනේ කොච්චර වෙලාවක් හෝටල් එක අරලා තියෙනවද කියලා. එතකොට කස්ටමර්ස් 50ක් ඉන්නවා. අය කැමිවරුත් 5ක් ඉන්නවා. ඊට මේක මම හිතන්නේ උත්තරේ මම තිබ්බේ ගනුදෙනු කරුවෙකුගේ පොලිමේ රැඳී සිටිනා වූ කාලය කියන්නේ අපි ඒක අපිට ගණනය කරන්න එකපාරටම බෑනේ. නේ ඕකේ මම හිතන්නේ උත්තරේ 4ද කොහොමද දීලා තිබ්බේ ඒ වුණාට මේ මෙන්න මේක ගනුදෙනු කරුවෙකු පොලිමේ රැඳී සිටිනා වූ කාලය කියන එක මේ නැතුව ඒක තීරණය කරන්න පුළුවන් අපිට මේ දෙකේ මෙන්න මේ දෙකේ කොච්චර මිනිස්සු ගාණක් ඉන්නවද කොච්චර කැෂියර්ස් ගාණක් ඉන්නවද ඒ දෙන්න තිබ්බනම් රැඳී සිටිනා කාලේ තීරණය කරන්න පුළුවන්. මේකට එන්න උත්තරේ A සහ B. මම දැන් මාකි ස්කීම් එකේ හරි තිබ්බේ A B C කියලා තිබ්බේ. ඉතින් ඒක මේ එක එක කාලෙන ප්‍රශ්න. ඉතින් මේවා මේ පද්ධති එක්කලා යන ප්‍රශ්න. right. අපි පද්ධති ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා. අපි මේ තව කොටසක් කරලා ඊළඟට ආයෙම ප්‍රශ්න වලට පද්ධතියක් යන කුමක්ද? පද්ධතියක් කියන්නේ. පද්ධතියක් කියලා කියන්නේ අපි තනියෙ කොටසකට නෙමෙයි පද්ධතියක් කියන්නේ. පද්ධතියක් කියන්නේ යම්කිසි අරමුණක් ඉටු කරගන්න එකට සම්බන්ධ වෙලා තියෙන සංඝටක කීපයකට පද්ධතියක් කියනවා. right? මේ බලන්න ඔය එකත් highlight කරගන්න ඕන වැදගත් තැනක් එතන. පද්ධති කියන එක 11 සදිත් අපි කතා කරනවා විශේෂයෙන් වැඩිපුර. පද්ධතියක් කියලා කියන්නේ යම්කිසි කාර්යයක් කරගන්න යම්කිසි කාර්යයක් කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා කටයුතු කරන සංඝටක කීපයක් පද්ධතියක් කියලා කියනවා. ඒ කියන්නේ පද්ධතියක් නම් නිශ්චිත කාර්යයක් තියෙනවා. පද්ධතියකට නිශ්චිත කාර්යයක් තියෙනවා. ඒ නිශ්චිත කාර්යය ඉටු කරගන්න කට්ටිය එකතු වෙලා වැඩ කරනවා. එහෙනම් මේක ලියා ගන්න. තුන්වෙනි පිටුවේ අපි මෙතන තුනේ ඉලක්කම දාමු. පද්ධතියක් කියලා කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කරගන්න. ඒ කියන්නේ වාහනය කියන්නේ පද්ධතියක්. තනි කොටසක් නෙවෙයිනේ. රෝහල කියන්නේ පද්ධතියක්. එක්කෙනෙක් නෙවෙයිනේ ඉන්නේ. ඔයාලා ලියලා තියාගන්න page 3 එකේ තුන්වෙනි තුනට මාක් කරපු එක. පද්ධතියක් කියන්නේ නිශ්චිත අරමුණක් ඉටු කරගන්න. නිශ්චිත අරමුණක්. පවුල කියන්නේ පද්ධතියක්. පාසල කියන්නේ පද්ධතියක්. නිවස කියන්නේ පද්ධතියක්. නිශ්චිත අරමුණක් ඉටු කරගන්න එකිනෙකට එකතුලා වැඩ කරන සංඝටක කීපයක්. පද්ධතියක සංරචක මොනවද? ඕනම පද්ධතියක තියෙනවා දත්ත. ඕනම පද්ධතියක දත්ත තියෙනවා. මේ ඕනම පද්ධතියක දත්ත තියෙනවා. ඊළඟට ඒ දත්ත අපිට පුළුවන් සැකසීම සහ දත්ත සැකසීම සහ තැන්පත් කිරීම. දත්ත සැකසීම සහ තැන්පත් කිරීම. අපිට එනවා එළියට තොරතුරු. එහෙනම් දත්ත සකසන්න නම් අපි මොකද කරන්න ඕනේ? දත්ත සකසන්න නම් අපි දත්ත ආදානය කරන්න ඕනේ. දත්ත සකසන්න නම් දත්ත ආදානය කළ යුතුයි. දත්ත සැකසීමට නම් දත්ත ආදානය කරන්න ඕනේ. සකසු දත්ත තොරතුරු ලෙස අපිට ප්‍රතිදාන වෙනවා. සකසපු දත්ත තොරතුරු ලෙස ප්‍රතිදාන වෙනවා. එහෙනම් මතක තියාගන්න පද්ධතියක මූලික සංරචක වෙන්නේ ආදානය, සැකසීම සහ ප්‍රතිදානයයි. right? මෙතන ඉන්නේ සැකසීමනේ. right? මෙතන මේ පැත්තේ ප්‍රතිදානය ඉන්නේ. මෙතන සැකසීම. ආදානය සැකසීම පොඩක් දාන්න සැකසීම ඊළඟ ප්‍රතිදානය. එහෙනම් පද්ධතියක මූලික සංරචක වෙන්නේ මතක තියාගන්න එක ආදානය, දෙක සැකසීම, තුන ප්‍රතිදානය. පද්ධතියක මූලික සංරචක වෙන්නේ ආදානය, සැකසීම, ප්‍රතිදානය. right? එහෙනම් පද්ධති උදාහරණ ඕනතරම් පද්ධති තියෙනවා. මොනවා හරි දෙයක් කරන්න කීප දෙනෙක් එකතු වෙලා වැඩ කරනවා නම් ඒක පද්ධතියක්. යම් ඕනම කාර්යයක් කරන්න යම් කිසි කොට්ටාශයක් එකතු වෙලා වැඩ කරනවා නම් එතන අපි කියනවා යාළ පද්ධතියක් කියලා. right? එහෙනම් අච්චු පොතේ තියෙනවා පද්ධති සඳහා උදාහරණ. මොනවද?
බැංකු පද්ධතිය යොදා ගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර. ඉතින් චුට්ටක් හිතලා බලන්න මොනවද ආදාන ATM එක කාඩ් එක ආදානය කරනවා. අවශ්‍ය මුදල ආදානය කරනවා. මම හිතන්නේ මේවා විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. නිකන් හිතලා බලන්න පුළුවන් ATM මැෂින් එකට ආදාන වෙන්නේ මොනවද? සකසන්නේ කොහොමද? ප්‍රතිදානය වෙන්නේ කොහොමද කියලා චුට්ටක් අපි මේවත් එක්ක බලමු. රයිට්. එහෙනම් ඔයාලා මෙතන ලියා ගන්න මේක 4 වෙනි එක. මේක 5. පැමිණී වාර්තා කිරීම සඳහා පාවිච්චි කරන ඇඟිලි සලකුණු යන්ත්‍රය. ඇඟිලි සලකුණ කියන්නේ ආදානයක්. මේකෙදි තොරතුරු විදිහට ගබඩා වෙනවා. තොරතුරු විදිහට ප්‍රතිදානය කරනවා පැමිණී වේලාව පිටෝ වේලාව. 6 QR කේතේ 7 වෙළඳපොළ තොරතුරු සැකසීම. රයිට්. එතකොට අපි පිටු අංක 5යි පිටු අංක 4යි. පිටු අංක 5 පිටු අංක 4 තියෙන ටික ලියා ගන්න ඕනේ. page 4 5. ඒකේ තියෙනවා 4 වෙනි එක 5 වෙනි එක 6 වෙනි එක 7 වෙනි එක ලියා ගන්න. රයිට්. ඊළඟට බලන්න ප්‍රශ්න ටිකක් බලමු. 2010 දෙවෙනි ප්‍රශ්නේ. තොරතුරු පද්ධතිය කියන්නේ පද්ධතියක්. පද්ධතියක් මගින් B සකස් කර C බවට පත් කරයි. මොනවද? B සකස් කර C බවට පත් කරයි. එහෙනම් B මොනවද? B මොනවද? C මොනවද? B සකස් කර C බවට පත් කරයි. ලේසි නේද? B කියන්නේ දත්ත සකස් කර තොරතුරු බවට පත් කරයි. උත්තරේ කීයද? දත්ත සකස් කර තොරතුරු බවට පත් කරයි. උත්තරේ 2 නේද මේ? දත්ත සකස් කර තොරතුරු බවට පත් කරයි. B සහ C වලට උත්තර අහන්න. අන්න මේ වගේ ප්‍රශ්න එනවා ගොඩක්. මේ වගේ ප්‍රශ්න තමයි ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය ගැන තමයි මේ පළවෙනි පාඩමෙන් අහන්නේ. ඔබ සාප්පුවකින් භාණ්ඩ කීපයක් මිලදී ගෙන ඇතයි සිතන්න. හිතමු අපි භාණ්ඩ ගත්තා. රෙදි ගන්න අවුරුදු දවස්වල මේ කඩේට ගියා හිතන්න ඔන්න ගන්නවා ඇඳුම් කලිසම් ෂර්ට්ස් සපත්තු තොප්පි කෑම් පෙට්ටි ඔක්කොම ගන්නවා. අයකම විසින් බිල්පත් නිකුත් කර ඇත. බිල්පත දෙනවා. කැෂියර් දෙනවා. බිල්පතෙහි දැක්වෙන මුදල වැරදි බවට ඔබ අනාවරණය කරගෙන මේක වෙන්න වරද්දලා. ඒ බව ආයකම විතර දන්නා සිටි. ඔය පද්ධතියක උපකල්පනය කරන්න. ඔයා දැන් පද්ධතියක් කියලා හිතන්න. එහෙනම් පද්ධතියේ තියෙන මූලික සංරචක මොනවද? ආදාන, ප්‍රතිදාන, සැකසීම. මේ සිදුවේදී ආදාන ක්‍රියාපිළිවෙල සහ ප්‍රතිදානය හඳුනා ගන්න. පාර්ට් B එකේ නේ. ආදානය ප්‍රතිදානය ක්‍රියාපිළිවෙල හඳුනා ගන්න. ඒක වටෙන් ගිහලා ප්‍රශ්න අහලා තියෙන්නේ නේ. ආදානෙන්න මොනවද කියන්නේ? මේකේ ආදාන මම හයිලයිට් කරන්න. භාණ්ඩ කීපයක් මිලදී ගෙන ඇත. අයකයන් විසින් බිල්පත නිකුත් කර ඇත. බිල්පතේ දැක්වෙන මුලද වැරදි බව අනාවරණය කරගෙන ඒ බව අයකයන් වේදියා දන්වත් තියෙනවා. ඔය පද්ධතියකේ උපකල්පනය කරන්න. ආ සිස්ටම් එකක් කියලා දාන්න. මේව සිදුවීමේදී ආදානයේ ක්‍රියාපිළිවෙල සහ ප්‍රතිදානය හඳුනා ගන්න. එහෙනම් දැන් ඔබ පද්ධතිය මම පද්ධතියක් නේ මම පද්ධතියක් දැන් ඔබ කියන්නේ කවුද? භාණ්ඩ ගත් එක්කන. ඔබ කියන්නේ භාණ්ඩ ගත් එක්කන. එහෙනම් ඔයාට එන්නේ මොනවද ආදාන විදියට ඉස්සල්ලාම? ඔව් ආදාන විදියට එනවා බිල්පත. ඔයාගේ ආදාන වෙන්නේ මොනවද? බිල්පත. බිල්පත ඔයාට ආදාන වෙනවා ඈ. ආදානේ බිල්පත. සැකසීම මොකද්ද? සැකසීම තමයි බිල්පත පරීක්ෂා කිරීම. දැක්වෙන ඔබ අනාවරණය කරගන්නේ කොහොමද? බිල්පත පරීක්ෂා කරන්න ඕනේ. බිල්පත පරීක්ෂාව. බිල්පත පරීක්ෂාව ප්‍රතිදානය මොකද්ද? ඔව් කනට ගැසීම. එහෙමද? ප්‍රතිදානය තමයි
මුදල වැරදි බව අය කැමිට දන්වා සිටීම. නේ බිල්පත වැරදි බව බිල්පත වැරදි බව අය කැමිට දැන්වීම. මේක අහන්නේ මේ විදිහට. ඔයා පද්ධතියක් කියලා තමයි ඔයාට බිල එනවා. බිල අන්න බිල අපේ ආදානයේ බිල පරීක්ෂා කරනවා. සැකසීම. ඊට පස්සේ රිටර්න් එක දෙනවා. බිල වැරදි කියලා දෙන්නේ දෙකක් කියලා එනවා. අපොද සාමාන්‍ය පෙළ ඒ විභාග ප්‍රතිඵල සැකසීමේදී හා නිකුත් කිරීමේදී තොරතුරු සංනිවේදන තාක්ෂණය යොදා ගැනීමේ වාසි දෙකක්. අපොද සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැකසීමේදී ඕලෙවල් ප්‍රතිඵල සැකසීමේදී නිකුත් කිරීමේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීමේ වාසි දෙකක්. ඇත්තට මොකද්ද ප්‍රතිඵල සංසන්දනයේ ICT පාවිච්චි කරන්නේ මොකද කරන්න පුළුවන් අපිට අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඉක්මනට මේ ප්‍රතිඵල බලලා ඉවර කරන්න පුළුවන්. නිකුත් කිරීමේදී අන්තර්ජාලය භාවිත කිරීම නිසා නේ නිකුත් කර සැනින් ඕනම කෙනෙකුට පාටි දාන්න හරි නැත්නම් ගුටි දෙනවා නම් ගුටි දෙන්න හරි යෝන දෙයක් කරන්න පුළුවන්. නේ ශනිකව අර එහෙම ප්‍රතිඵල ආව ගමන් ඔන්න මෙහෙම ලෑස්ති කර ගන්න පුළු දෙයක් දෙයි ගාලා දෙන්න. වාගේ ෆේල්ද උඹ කියලා. අනිත් කට්ටිය පාටි දාන්න හරි හෙන්ටක් ගාලා ලැප්ටොප් එකකින් ඕඩර් කරලා ඒක ඒ කියන්නේ ශනිකව ගන්න පුළුවන් නැත්නම් ඉස්සර ප්‍රතිඵල ඉන්ටර්නෙට් එකේ නැති කාලේ නේ දැන් අපි ඒවල ලියන කාලේ නම් මං හිතන්නේ ඉන්ටර්නෙට් එකේ තිබුණේ නැහැ. අපි ඒවල ලියලා ඉවරච්චාම ඒත් ඉන්ටර්නෙට් එකේ ප්‍රතිඵල බලන්න ගියාම මාර කට්ටක් කන්න එනවා. සමහර දැන් ගෙදර ලයින් එකෙන් බලන්න බෑ. ගෙදර තියෙන අර 56 kbps හරිද? වෙබ් පිටුවක් නිකන් සාමාන්‍ය වෙබ් පිටුවක් ලෝඩ් වෙන්න විනාඩි 3ක් 4ක් යනවා. උඩින් ඉඳන් පල්ල ටික ටික ලෝඩ් වෙන. ඒකෙන් ප්‍රතිඵල බලනවා කියන්නේ පිස්සුව දෙනවා. ADSL lines තියෙනවා සාමාන්‍ය කමියුනිකේෂන් වල ඉන්ටර්නෙට් කැෆේ වල. එතන ගිහලා බලන්න. ඒ බලන්නත් සමහරවල් ලෝඩ් වෙන්නේ නැහැ page එක. ඉතින් සමහරවල්ලාට උදේ යනවා හවස යනවා ඒ වගේ ඒ කියන්නේ 2005 6. දැන් අපේ කාලෙම ප්‍රතිඵල ඉස්කෝලේ නම් ඉන්නවා. ප්‍රතිඵල දැන් පොත්වල කියනනේ අප සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් වුණා සාමාන්‍ය. ගානක් නිකුත් වෙද්දී. ඊපස්සේ උන් දවස් දෙකක් තුනක් ගියාට පස්සේ තමයි ඉස්කෝලේට එන්නේ. ඊට පස්සේ තමයි ප්‍රතිඵල දැනගන්නේ. එතකන් අවුලක් නැහැ. නිකුත් වුණා කියලා. දැන් එහෙම නෑ නිකුත් වුණාද පහවදා සංසංගාලා මැසේජ් එනවා පුතා ප්‍රතිඵල කොහොමද ඔයාගේ කියලා අරගෙන මේක නෑ දෑයෝ කොහොම මැසේජ් කර කර කෝලුත් කර කර අහනවා. තමට අපිත් කෝල් කර අහනවා කියන්නේ නැත්තම්. එතකොට වටිනාකමනේ ප්‍රතිඵල එතකොට අපිට ගන්න පුළුවන් මොනවද? ප්‍රතිඵල සැකසීමේදී හා නිකුත් කිරීමේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීම වාසි දෙයක්. මේ සිනා ඉක්මනට වාසි දෙයක් ලියන්න. කාර්යක්ෂමව සහ නිවැරදිව සකසන්න පුළුවන්. කාර්යක්ෂම සහ නිවැරදිව සැකසීම ඊළඟ එක. අන්තර්ජාලය හරහා නිකුත් කිරීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිඵල සිසුන් කෙරේ යොමු වීම. නැත්නම් අන්තර්ජාලය හරහා නිකුත් කිරීම නිසා ප්‍රතිඵල ඉක්මනින් සිසුන් අතරපත් වීම. එදස් 10 ලකුණු 2 ලකුණු 4ක් එනවා උතන. රයිට්. මොකද්ද නිස්තරාන් පළවෙනි ඉන්ටර්නෙට් එක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ අහන ප්‍රශ්නේ. ඔන්න මේකට කියන බලන්න පහත් සඳහන් දෑ අතරින් තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැකි කුමක්ද? තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත කියන්නේ මොනවද අහනවා. අනුරාධපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය අනුරාධපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය දත්ත ලෙසනේ සාමාන්‍ය මාසික කියලා කියන්නේ තොරතුරුනේ. පාසලේ පිරිමි සහ ගැහැණුන්ගේ ප්‍රතිශත දක්වන වටපස්තාරය. පස්තාරය කියන්නේ තොරතුර. ගෘහස්ත දුරකථන අංකයක අවසන් අංකය 4. අවසන් අංක 4න් අපිට මොනවද තීරණය එකක් ගන්න බෑනේ. අවසන් අංක 4. ගණිතය සඳහා 10 වෙනි ශ්‍රේණියේ සිසුන් ලබාගත් උපරිම ලකුණ. ඒකත් උපරිම ලකුණ කියන්නේ තොරතුර. එහෙනම් 3.
ඒ වගේ ප්‍රශ්න අහන්න මේ. ඊළඟ බලන්න part B. අපොස සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට තම විභාග ප්‍රතිඵල දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඔල රිසල්ට් එක ඔය වෙබ්සයිට් එකෙන් ගත හැකිය. වෙබ් අඩවියේ දත්ත පිවිසුම් ෆෝරමයට විභාග අංකය ඇතුළත් කළ විට අන්න රිසල්ට් ෂීට් එකට ගන්න නම් මේ අංකය ගහන්න ඕනේ. ඊට පද්ධතිය මගින් එහි වළංගුතාවය පිරික්සයි. එයාගේ වැලිඩිටි එක පරීක්ෂා කරනවා. ඒ වළංගු වන්නේ නම් දත්ත සමුදායෙන් ප්‍රතිඵල ලබාගෙන ඒ තිරය දර්ශනය කරයි. ආදාන ඕක තමයි අහන්නේ. මේක මොකද්ද? ආදානය වෙන මොකද්ද? විභාග අංකය ඇතුළත් කිරීම ආදානය. ඔන්න ආදානය. ආදානය විභාග අංකය ඇතුළත් කිරීම පරීක්ෂා කිරීම. එහි වළංගුතාවය පරීක්ෂා කිරීම ඔන්න සැකසුම. එහි වළංගුතාවය පරීක්ෂා කිරීම එක සැකසුමක්. පිරික්සා කිරීම ඊට පස්සේ වළංගු වන්නේ නම් දත්ත සමුදායෙන් ප්‍රතිඵල ලබා ගැනීම. මේකත් සැකසීමක් ඉදිරියට ගන්න. ඊළඟට ප්‍රතිදානය වෙන්නේ මේකනේ ප්‍රතිදානය වෙන්නේ ඒක තිරේ ප්‍රදර්ශනය කරනවා. ඒ තිරේ ප්‍රදර්ශනය කිරීම ප්‍රතිදානය. තිරේ ප්‍රදර්ශනය කිරීම. ලංකාවේ පළවෙනි ගණන් ලංකාවේ ඉස්සල්ලාම ටෙලිකොම් තමයි දුන්නේ ඊට ලයින් එකනේ. ටෙලිකොම්ලා තමයි පළවෙනි ලයින් දුන්නේ. right. ඒ වගේ ප්‍රශ්න තියෙන උත්තර ලියන්න. එකොලා බලන්න 2012 11 ප්‍රශ්නේ. පහත දෑ සලකන් පහත දෑ සලකන් ශිෂ්‍යයෙකු ගණිත විෂය සඳහා ලබා ගන්න ලකුණු. පන්ති සිසුන්ගේ ගණිත විෂය සාමාන්‍ය ලකුණු. එක ළමයෙක් ගණිතයට ගත්ත ලකුණ තියෙනවා. ඔක්කොම ළමයි ගත්ත ලකුණුත් තියෙනවා. A හා B අදාළව පහසුකම් අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? A හා B දෙකම දත්ත. නෑ වැරදිනේ. A හා B දෙකම තොරතුරු වැරදි. ඒ දත්ත ඒ කියන්නේ දත්තයක්. ගණිතයේ විෂයට ලබා ගන්න ලකුණු කියන්නේ දත්තයක්. B කියන්නේ තොරතුරක්. මේකනේ උත්තරේ. A කියන්නේ දත්තයක් විදිහට ගන්න පුළුවන්. ශිෂ්‍යයෙකු ගණිතයේ විෂයට ලබා ගන්න ලකුණ කියන එක දත්තයක් විදිහට ගන්න පුළුවන්. B කියන්නේ තොරතුරක්. හැබැයි මෙහෙම සමහර අවස්ථාවලදී අපිට right සමහර දත්ත වලින් හැදෙන තොරතුරු තව කෙනෙකුට තව තැනකට දත්තයක් වෙනවා. ඒ කියන්නේ දැන් මේකෙදි නෙමෙයි මම කියන්නේ. දැන් හිතන්නකෝ අපි මේ ළමයිගේ මුල් ලකුණ හෙව්වා කියලා. විෂයන් වල මුල් ලකුණු කියලා කියන්නේ තොරතුරක්. මුල් ලකුණු කියන්නේ තොරතුරක්නේ. මුල් ලකුණු කියන්නේ තොරතුරක්. හැබැයි මේ තොරතුර වෙනියා හොයද්දි පන්තියේ වෙනියා හොයද්දි වෙනියා පන්තියේ වෙනියා හොයන කියන්නේ මේ මුල් ලකුණු කියන තොරතුර වෙනියා හොයද්දි මෙතනින් එන තොරතුරක් මේකත් තොරතුරක් මේකත් තොරතුරක් පන්තියේ වෙනියා හොයද්දි මේ මුල් ලකුණු කියන එක මෙයාට දත්තයක්. ඒ සිටුේෂන් එකත් එක්ක සමහර තොරතුරු දත් වෙනවා. පන්තියේ වෙනියා සොයවීම තුලදී මුල් ලකුණු කියන්නේ දත්තයක්. right. හැබැයි මුල් ලකුණු සෙවීමේදී මුල් ලකුණු කියන්නේ තොරතුරක්. ඒක බලන්න මතක තියාගන්න. සමහර අවස්ථාවල සමහර දත්ත සමහර තොරතුරු දත්ත විදිහට පාවිච්චි කරනවා. right. ඒකේ ඒ තියෙන සිටුේෂන් එක. ඊළඟට දැන් 13 එක දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තන සලකන්න. දත්ත x තොරතුරු. මේ දත්ත සැකසුම් මගින් තොරතුරු වෙනවා. right. ඔය වගේ ටිකක් අහනවාදී. දත්ත ගැන. ඊළඟට අපි යන්න. ඊළඟට ටියුට් එකට ගන්න. තොරතුරු හා සම්නින් තාක්ෂණය කියන්නේ මොකක්ද? තොරතුරු හා සම්නින් තාක්ෂණය කියන්නේ මොකක්ද? sannivedanaye කියන්නේ අපිට කියන්නේ හුමාරු කිරීම. හුමාරු කරන්න කවුද ඉන්න ඕන? හුමාරු කරන්න
තොරතුරු හා සන්නිහිත තාක්ෂණය sannivedanaya කරනවා කියන්නේ හුවමාරු කරනවා. හුවමාරු කරනවත් තියෙන්න ඕනේ. හුවමාරු කරන්න තොරතුරු තියෙන්න ඕනේ. තොරතුරු හදන්න දත්ත තියෙන්න ඕනේ. නේ. එහෙනම් අපි මේ තොරතුරු හා සන්නිහිත තාක්ෂණය කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන්නත් දත්ත තොරතුරු බවට පත් කරන්නත් ඒවා හුවමාරු කරන්නත් දත්ත තොරතුරු බවට පත් කරන්නත් ඒවා හුවමාරු කරන්නත් භාවිතා කරන්නා වූ මේ සියලුම කාර්ය සඳහා භාවිතා කරන්නා වූ තාක්ෂණය. තාක්ෂණය තමයි තොරතුරු සන්නිහිත තාක්ෂණය කියන්නේ. දත්ත තොරතුරු බවට පත් කරන්නත් ඒවා හුවමාරු කරන්නත් භාවිතා කරන්නා වූ තාක්ෂණය තොරතුරු හා සන්නිහිත තාක්ෂණය. ඒකත් අපි පොතේ තියෙන බලලා ලියාගමු. පිටු අංක 7 පිටු අංක 7 අපේ අංක මොකද්ද? 7 නේ 8. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත් ඒවා හුවමාරු කිරීමටත් තාක්ෂණීය විවිධාකාරයෙන් දාගෙන මේ තොරතුරු හා සන්නිහිත තාක්ෂණය වේ. right 7 8 ලියා ගන්න ඕනද නේ? page 7 8 ලියා ගන්න. දත්ත තොරතුරු බවට පත් කරන්නත් ඒවා හුවමාරු කරන්නත් භාවිතා කරන්නා වූ තාක්ෂණීය තොරතුරු හා සන්නිහිත තාක්ෂණය වේ. මේ ICT භාවිතා කරන තැන් කීපයක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් තොරතුරු හා සන්නිහිත තාක්ෂණය යෙදවුම් 9 මොනවද යෙදවුම්? ICT වල යෙදවුම් මොනවද? ඊරාජ්‍ය, කර්මාන්ත, ව්‍යාපාර, විනෝදාස්වාදය, ගමනාගමනය, කෘෂි කර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය. මෙන්න මේ ටික ඔයාලා ලියා ගන්න එකේ. ඊරාජ්‍ය රජයක් විසින් ICT පාවිච්චි කරලා අපට ලබා දෙන පහසුකම් ඊරාජ්‍ය කියලා කියනවා. අධ්‍යාපන ආයතන ICT පාවිච්චි කරලා අපට ලබා දෙන පහසුකම් අධ්‍යාපනය කියලා කතා කරනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ අධි ICT පාවිච්චි කරලා අපට ලබා දෙන පහසුකම් සෞඛ්‍ය කියන එකට කතා කරනවා. කෘෂි කර්මාන්තයේදී ICT භාවිතා කරලා ලබා දෙන පහසුකම් කෘෂි කර්මාන්තය. ගමනාගමනයේදී ICT ලබා දෙන පහසුකම් විනෝදාස්වාදී ව්‍යාපාර මේ වගේ තැන්වලදී ICT පාවිච්චි වෙනවා. right ඒ ටික මෙතන ලියාගත යුතුයි 9 වෙනි 9. ඊළඟට දැන් ඕව තැන් වලින් ප්‍රශ්න ගොඩක් අඩුයි අහනවා නේ. ප්‍රශ්න ගොඩක් අඩුයි අහනවා. ඊරාජ්‍ය කියන්නේ මොකද්ද? රජයක් අපි කියන්නේ රාජ්‍ය ICT පාවිච්චි කරලා තම රටේ පුරවැසියන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන තම රටේ පුරවැසියන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙනත් රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම අපි කියනවා ඊරාජ්‍ය කියලා. ICT පාවිච්චි කරලා right රජයක් ICT පාවිච්චි කරලා තම රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක සම්බන්ධතා පැවැත්වීම ඊරාජ්‍ය කියලා කියනවා. right ඒක පාඩම් කරගන්න. ඉතින් මම දැන් මෙතනදී චුට්ටක් එක ලොකුවට පාඩම් කරවන්න යන්නේ නැහැ. මෙතන ඊරාජ්‍ය රජයක් තොරතුරු හා සන්නිහිත තාක්ෂණය භාවිත කරමින් තම රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල් රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊරාජ්‍ය. right රජයක් ICT පාවිච්චි කරලා මෙන්න මේ කරන කාර්යය අපි කියනවා ඊරාජ්‍ය කියලා. රජයක් ICT පාවිච්චි කරලා තම රටේ පුරවැසියන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රජයන් සමග සම්බන්ධතා පැවැත්වීම අපි කියනවා ඊරාජ්‍ය කියලා. right එහෙනම් මෙතනදී උදාහරණ වශයෙන් මෙම සම්බන්ධතා පැවැත්වීමට රජයේ නිල වෙබ් පිටුව පාවිච්චි කරන්න පුළුවන්. රජයේ නිල වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුළුවන්. රජයේ වෙබ් පිටුව පාවිච්චි කරන්න පුළුවන්. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පාවිච්චි කරන්න පුළුවන්. තොරතුරු හා සන්නිහිත තාක්ෂණ ආයතනය භාවිත කරන්න පුළුවන්. රජයේ වෙබ් පිටුව, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, තොරතුරු හා සන්නිහිත තාක්ෂණ ආයතනය. මෙන්න උදාහරණ. එක අපි 11 කියලා දාමු. ඊරාජ්‍ය සම්බන්ධතාව පවත්වන්න පුළුවන් වෙබ් අඩවි. ඊරාජ්‍ය සම්බන්ධතාවය පවත්වන්න පුළුවන් වෙබ් අඩවි.
11 ඊ රාජ්‍ය සඳහා උදාහරණ 11 මෙතන ලියන්න. ඊ රාජ්‍යයක් විසින් පුරවැසියන්ට රාජ්‍ය ආයතන වලට ව්‍යාපාර සේවා නියුක්ති කියන ලබා දෙන සේවා ටික තියෙනවා. මේවා දැන් මෙතන කූවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. 12 මෙතනින් බලලා සේවාවන් ටික ලියා ගන්නවා. ලියද්දි පොඩි අදහසක් එයි මොනවද වෙන්නේ කියන එක මේකේ. රයිට්? ඕනේ නැහැ නේ මේවා පැහැදිලි කර යන්න. අපි මේ පොඩක් ඊට පස්සේ වැදගත් කොටස එනවා පරිගණක ඉතිහාසය. ඒ පරිගණක ඉතිහාසයෙන් ප්‍රශ්න ටිකක් එනවා. අපිට ඒ ටික වැඩිපුර සාකච්ඡා කරමු. පස්සේ වෙලාව තිබුණ දෙයක් මේ ටික අපි ආයේ ඉස්සර කරමු. ඔක කියවා ගන්නද කියවලා ලියන්න. මම එතකොට ඔයාලා ලිව්වට පස්සේ වෙනා නම් පැහැදිලි කරන්න. රජයක් විසින් රජයකට දෙන ඒවා, රජයක් විසින් පුරවැසියන්ට දෙන පහසුකම්, රජයක් විසින් ව්‍යාපාර සඳහා දෙන පහසුකම්, රජයක් විසින් රජයේ සේවාවන් ඉතින් ඔය ඔක්කොටම පුළුවන් වෙබ් අඩවි හරහා සම්බන්ධ වෙන්න. මේ රජයක් විසින් පුරවැසියන්ට දෙන සේවා කියන්නේ මේ ගිහිල්ලා ගන්න ඒවා නෙවෙයි කතා කරන්නේ. G2C කියන්නේ අපි රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා ගන්න සේවා නෙවෙයි. G2C කියලා කතා කරන්නේ රජයේ ආයතන වලට ගිහිල්ලා ගන්න ඒවා නෙවෙයි. අපි අන්තර්ජාලය හරහා සම්බන්ධලා ගන්න සේවාවක්. රජයක් විසින් තවත් රජයකට ගිහිල්ලා ගන්න සේවාවක් නෙවෙයි. නේ? දැන් ඊපෙරේදා කවුද අපේ ජනාධිපතිතුමා නේ කාගේ මැතිනේ? ගියානේ ඉතාලියද ගියේ කොහෙද කියන්නේ? ගිහිල්ලා ගන්න සේවා G2G එන්නේ නැහැ. යන්නේ නැතුව අන්තර්ජාලය හරහා ගන්න සේවාව. කොරෝනා වල බයද දන්නනේ කියන්නේ. මේ අවුවාසෙලි ඉතාලියන් ඕනේ. ඒ වගේ G2B ව්‍යාපාර රජයක් විසින් ගන්න සේවාවන් අන්තර්ජාලය හරහා G2E කියන්නේ සේවා නියුක්ති කියන්නේ රජයක් හරහා ගන්න සේවාවන් අන්තර්ජාලය හරහා. රයිට්? ඒක ලියා ගන්න. ඊළඟට අධ්‍යාපන අංශ තුළ ICT භාවිත වන ශිෂ්ට. එතකොට මේක ඇත්තටම භාවිත වෙන කාලේදී ගුරුවරුන්ට ළමයිට දුරස්ථ අධ්‍යාපනයේට LMS learning management system සහ අපිට ඕනෑම දැනක ඕනෑම වෙලාවකදී අධ්‍යාපන ලැබීමේ හැකියාව. ඔන්න ඔය කොටස් පහ තියෙනවා. රයිට්? ඒ චුට්ටක් ලියා ගන්න ලියද්දි වලට ටිකක් මතක් වෙයි. මෙන්න මේක 13 අධ්‍යාපන ශිෂ්ටයේදී පාවිච්චි කරන තැන් ගුරුවරයාට උගන්වන්න ඉගෙනුම් ආධාරකයක් වෙනවා. ඊළඟට ළමයාට පුළුවන් ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක අධ්‍යාපන ලැබීමේ හැකියාව. ඒවා මේ Zoom කරහා කරනවා නෙවෙයි. ඒවා LMS අපේ YouTube වීඩියෝ දාලා ඒව බලලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම. පන්ති කාමරයේදී ළමයිට ක්ලාස් රූම් එකේදී විවිධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කම්පියුටර් පාවිච්චි කරලා. සැමටම මාර්ග දුරස්ථ අධ්‍යාපනයේ අන්තර්ජාලය හරහා ඕන තරම් high educations තියෙනවා අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න. අපිට ඒකට ගෙදර ඉඳන් ඒ දේවල්ට සම්බන්ධ වෙන්න පුළුවන් high educations. ඉතින් ඔන්න කාරණා පහ මෙතන ලියා ගන්න. ඒකෙන් වැදගත් කොටසක් තියෙනවා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය. LMS එකක් කියලා කියන්නේ මොකද? ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය. right LMS එකක් කියලා කියන්නේ මතක තියාගන්න මේකේ තියෙන්නේ ගුරුවරු ළමයි අධ්‍යක්ෂක නැත්නම් කළමනාකාරීත්වයේ මේ සියලු දෙනාම එකට සම්බන්ධ කරන අන්තර්ජාල වෙබ් අඩවියක්. right ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන පහසුකම් ගණනාවයි. පහසුකම් රාශියක් තියෙනවා. බලන්නකෝ. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ විශාල කාර්යන ප්‍රමාණයක් තියෙනවා මේ. පැවරුම් අධීක්ෂණය ශිෂ්‍ය තොරතුරු ගුරු තොරතුරු ඇගීම ප්‍රශ්න පත්‍ර ෆෝරම්ස් පරිපාලන සැලසුම් ක්‍රියාකාරකම් පාසල් තොරතුරු පාඨමාලා මේ සියලුම දේවල් එකට අරගත්ත පද්ධතියක් අපි ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් තියෙනවා. ඉතින් ඕක වෙනම කියන්න ඕනේ නැහැ. අපි කියන්නේ අධ්‍යාපන ආයතන නැත්නම් පාසල කළමනාකරණය කරන්න හදපු වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය තුලින් පාසල ගුරුවරු දෙමාපියෝ සියලුම දෙනා මේක හරහා සම්බන්ධ වෙනවා. right එහෙනම් LMS එකක් කියලා කියන්නේ LMS එකක් කියලා කියන්නේ පාසල් අධ්‍යාපන කළමනාකරණය සහ උසස් අධ්‍යාපන කළමන සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් යොදා ගැනීම බොහෝ රටවල දක්නට right අපි එන ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? මේ වලිය මේක පොඩක් අර්ථයක් කරමුනේ.
ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී සම්බන්ධ විය හැකි ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී සම්බන්ධ විය හැකි ලියාපදිංචි වෙලා සම්බන්ධ වෙන්නේ හැකි පාසල් කළමනාකරණ සහ උසස් අධ්‍යාපන කළමනාකරණ පාසල් අධ්‍යාපනනේ පාසල් අධ්‍යාපන කළමනාකරණය හා උසස් අධ්‍යාපනය කළමනාකරණය කළ හැකි වෙබ් අඩවියක් LMS එකක් වේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් වේ මේ කියන්නේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් නම් අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපනය කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය කළමනාකරණය කරන්න ඕන. රයිට්. මෙන්න මේ වගේ මෙන්න මේකේ විශාල කොටස් ප්‍රමාණයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ පහසුකම් විශාල මේක LMS එකක් තුල ඇති පහසුකම් ඈ. සේවාවන්. දැන් LMS එකක් මගින් ලැබෙන LMS එකක් තුල ඇති සේවාවන් කියලා දැම්මත් කමන්නේ. LMS එකක් තුල ඇති සේවාවන් ඇති පහසුකම්. LMS එකක් තුල ඇති පහසුකම්. right LMS එකක් තුල ඇති පහසුකම් 14 මේ පහසුකම් ටික ලියා ගන්න. ඉරි ගහලා තියෙන පහසුකම් ටික ලියා ගන්න ඕනේ කියලා. right ඊළඟට දුරස්ථ අධ්‍යාපනය 14 එතකොට දුරස්ථ අධ්‍යාපනය කියලා කියන්නේ දැන් මෙතන මේ පටල ගන්න එපා දුරස්ථ අධ්‍යාපනය කියලා කියන්නේ සෑමට උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ඕනම තැනක ඉඳලා ඒ LMS එකකින් ලැබෙන සේවාවක් ඔය දුරස්ථ අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තටම LMS හරහා LMS එකකින් ලබා ගන්න පුළුවන් පහසුකම දුරස්ථ අධ්‍යාපනය කියලා කියන්නේ එහෙනම් දුරස්ථ අධ්‍යාපනයේදී පහසුකම් කියව ගන්න මේ තියෙන දුරස්ථ අධ්‍යාපනයේදී පහසුකම් 15 දෛනික කාලසටහනක් නැහැ අපිට කැමති වෙලාවක ලොග් වෙලා කැමති වෙලා ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලා ලියාපදිංචි ලැබෙන ඩිජිටල් ලයිබ්‍රරි අංකිත පුස්තකාලය ඩිජිටල් ලයිබ්‍රරි හරහා ඔයාලට පොත් කියවන්න පුළුවන්. ඔන්ලයින් පැවරුම් ඔන්ලයින් ටීචර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
කන්සල්ටිං සර්විසස් ගන්න පුළුවන්. උපදේශන සේවාවත් ගන්න පුළුවන්. දැන් මේවා අපි කියනවා දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ. රයිට් 15 මෙලියා ගන්න. ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රයේ දෝ ICT භාවිතා කිරීම සහ අත්‍තරම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගොඩක් කටයුතු නවීකරණය වෙලා තියෙනවා. ICT කියන එක සෞඛ්‍ය ශාස්ත්‍රය ඇත්තටම දැන් ගොඩක්ම කාර්යක්ෂමව වැඩ කරන්නේ ICT තියෙන නිසා නේ. මෙතෙන්දී අපිට විශේෂ කොටස් තුනක් ගැන කතා කරනවා. ශල්‍ය කර්ම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා උපකරණ, ශල්‍ය කර්ම සඳහා පාවිච්චි කරන කැමරා පාවිච්චි කරනවා. ශල්‍ය කර්ම ඔපරේෂන් කරන්න කැමරා පාවිච්චි කරනවා. ඊළඟට වෛද්‍යවරුන්ට පුහුණු කටයුතු සඳහා පාවිච්චි කරන යන්ත්‍ර, ඒ වගේම තොරතුරු ආසන් වෛද්‍ය උපදෙස් නැත්නම් වාර්තා සේව් කරලා තියාගන්න සහ print කරන්න වෙනම devices පාවිච්චි කරනවා. ඒකත් ඉතින් ඇත්තටම ලොකු වාසියක් මේ ICT නිසා. දැන් මෙතන 16 කොටස් තුනක් තියෙනවා. රයිට් මේ වේගය වැඩි නෑනේ. මේවා දන්න දේවල් මම ටිකක් ගාලා මතක් කරන්නේ. රෝග විනිශ්චය සඳහා භාවිත කරන උපකරණ. එසේ ICT පාවිච්චි කරලා රෝග විනිශ්චය කරන්න වෙනම උපාංග සෙට් එකක් තියෙනවා. ලෙඩ රෝග පරීක්ෂා කරන්න. 17 මේක අංක විතරයි ලියන්න තියෙන්නේ. 17 මේක ඇවිල්ලා මතක තියාගන්න මේක මේ ශරීරයේ ත්‍රිමාන රූප ගන්න පාවිච්චි කරන ලේසර් කිරණයක් වගේ. ශරීරයෙන් අභ්‍යන්තර කොටස් වෙන්වීම ත්‍රිමාන 3D ලෙස රූපගත කරන්න පුළුවන්. right ඊළඟට රේඩියෝ තරංග පාවිච්චි කරලා පුළුවන්. මේක ඇවිල්ලා මේක විශේෂත්වය තමයි මේකේ වැදගත් දෙයක් ප්‍රබල චුම්බක අණුවක් තමයි මේකට පාවිච්චි වෙන්නේ. ශරීරයේ අභ්‍යන්තර කොටස් වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගන්න පුළුවන්. චුම්බක තරංග තමයි පාවිච්චි කරන්නේ. චුම්බක තරංග පාවිච්චි කරන්නේ මේ වගේ. ඊළඟට ECG ගැන දන්නවනේ නේ. heart එකේ මොනවාරි ප්‍රශ්නක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ECG වලින්. ඊළඟට හෘද රෝග තිර ගන්නවා. heart එකේ ලෙඩ මොනවාරි තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. හෘද රෝග තිර ගැනීමේ යන්ත්‍රය කියන්නේ මෑතකදී ඉදිරියේදී එන්න පුළුවන්ද නැත්නම් මෑතකදී හැදිච්ච මොනවද තියෙනවද කියන එක පිළිබඳ ස්කෑන් කරලා බලා ගන්න පුළුවන්. 20. ඊළඟට මොලේ ක්‍රියාකාරීත්වය පරිගණක තිරයකට අරගෙන ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න පාවිච්චි කරනවා EEG. මේක මතක තියාගන්න EEG වලින් එන්නේ මොලේ ක්‍රියාකාරීත්වය සටහන් කිරීම සඳහා මෙම උපකරණ යොදා ගන්න ලබයි. හිස් කබලට අලවන ලද ලෝහ තැටිය තමයි පාවිච්චි කරන්නේ. හිස් කබලට අලවන ලද ලෝහ තැටිය තමයි මේකේ පාවිච්චි කරන්නේ. 21ට යනකම් ලියන්න ඕන. 16. එතකොට 17 ඉඳලා 21ට යනකම් නේ. 21 නෙමෙයි තව දෙකක් තියෙනවානේ. sugar 22 මේවා ඉතින් මම පැහැදිලි කරන්න ඕනේ නැහැ. 22 23 23ට යනකම් ලියන්න. ලියද්දි ඔයාලා මතක් වෙයි ඕකනේ. 23ට යනකම් ලියන්න ලියද්දි මතක් වෙයි. ඊළඟට දුරස්ථ අධ්‍යාපනයේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. ඔන්න ඊට පස්සේ වැදගත් එකක් තමයි දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ ළඟ ඉන්න කෙනෙකුට උපස්ථාන කිරීම නෙවෙයි, දුර ඉන්න කෙනෙකුට උපස්ථාන කිරීම. ඒක දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ වාසිය අහන්න. right දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ මොකක්ද? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ මෙන්න මේ වගේ අන්තර්ජාල සේවාවන් එකට සම්බන්ධ කරගෙන අපි sannivedana සේවාවක් එකට සම්බන්ධ කරගෙන මේ sannivedana සේවාව හරහා ලෝකේ කියන්නේ ලංකාව ඇතුළේ ඉන්න සියලුම දෙනාට මේ sannivedanayත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් සියලු දෙනාට සෞඛ්‍ය උපදෙන් ලබා දීම. එතකොට මේකට සම්බන්ධ වෙනවා කවුද? ලෙඩ්ඩු සම්බන්ධ වෙනවා. right මේ network එක මේක තමයි network එක.
මේ මොකද්ද මේ ටෙලිමෙඩිසින් කියලා කියන්නේ මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක ඇතුළේ ටෙලිකමියුනිකේෂන්ස් තියෙනවා, වෙනම සොෆ්ට්වෙයාර්ස් තියෙනවා, වෙබ්සයිට්ස් තියෙනවා, ගණනාවක් තියෙනවා. ඒතර ඒකට ලෙඩ්ඩු සම්බන්ධ වෙනවා. ලෙඩ්ඩු සම්බන්ධ. සත්කාරකයේ වෙනම සම්බන්ධ වෙනවා. පුහුණු වැඩසටහන් කරන කට්ටිය මේකට වෙනම සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ මේ මූලස්ථානේ මෙයාලා තමයි මේක මේන්ටේන් කරන්නේ. මූලස්ථානේ තමයි මේක මේන්ටේන් කරන්නේ. මේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ ඒකේ. එයාලා තමයි මේ සයිට් එක නැත්නම් මේ පද්ධතිය මේන්ටේන් කරන්නේ. ශල්‍ය කර්ම කරන කට්ටිය වෙනම ඉන්නවා. එතකොට දුර යන කට්ටිය වෙනම සම්බන්ධ වෙනවා. දුෂ්කර පළාත්වල රෝහල් වෙනම සම්බන්ධ වෙනවා. ගිලන් රට වෙනම සම්බන්ධ වෙනවා. රයිට්. එහෙනම් මෙන්න මේ කට්ටිය එකට සම්බන්ධ වෙලා අපි යාලා කරන්නේ දුර ඉන්න කට්ටියට අවශ්‍ය උපදෙස් සහ මේ සෞඛ්‍ය ගැටලු නිරාකරණය කරන්න අවශ්‍ය පහසුකම් සපයනවා. රයිට්. එහෙනම් දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ හයිලයිට් කරලා තියාගන්න අචුපදේ ICT පාවිච්චි කරලා තොරතුරු සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලක පිටත සිටින රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ රෝගියා අසල සිටින සෞඛ්‍ය දැනුම තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් එයා හරහා ප්‍රතිකාර කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ. එතකොට මේක ඇවිල්ලා දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ රෝහලට වඩා ගොඩක් දුර ඉන්න කෙනෙකුට උපදෙස් දීලා නැත්නම් ළඟ ඉන්න සෞඛ්‍ය නිලධාරියෙක් යවලා ඉතින් උපදෙස් දීලා යාට අවශ්‍ය නැත්නම් සෞඛ්‍ය උපදෙස් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දීම තමයි මේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ. ඒකේ තියෙන පහසුකම් ඉන් කීපයක් දැක්වේ. මේකෙන් පහසුකම් රාශියක් තියෙනවා. එකක් තමයි මොකද්ද? දුරස්ථ සෞඛ්‍ය උටැන් 24 දුරස්ථ සෞඛ්‍ය උටැන් ඒ කියන්නේ දුර ඉන්න කෙනෙකුට උපදෙස් දෙනවා. දුරස්ථ සෞඛ්‍ය උටැන් කියලා කියන්නේ දුර ඉන්න කෙනෙකුට උපදෙස් දෙනවා. පැහැදිලිනේ? දුරස්ථ සෞඛ්‍ය උටැන් කියන්නේ වෙනම පාඩම් කරන්න ඕනේ නැහැ. දුර ඉන්න කෙනෙකුට උපදෙස් දෙනවා. මෙදින රෝගියෙකුට ප්‍රධාන රෝහලක සම්බන්ධ වෙන නොහැකි අවස්ථාවක එම ස්ථානයේ සිටින රෝහල් පුහුණු ලැබූ සෞඛ්‍ය නිලධාරියෙකු විසින් සන්නේ ජාල සම්බන්ධ වෙමින් මෙයින් රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා දීම. දුර ඉන්න රෝගියෙකුට උපදෙස් දෙන එක තමයි දුරස්ථ සෞඛ්‍ය උටැන් කියලා කියන්නේ. උටැන් කියන වචනේ තියෙන උපදෙස්. දුරස්ථ සෞඛ්‍ය උටැන් කියන්නේ දුර ඉන්න කෙනෙකුට උපදෙස් ලබා දීම. ඊළඟට නිවසේ සිට අධීක්ෂණය. ලෙඩාව ගෙදර තියලා දැන් මේ දවස්වල එනවානේ. ලෙඩාව ගෙදර තියෙනවා. ඒ කියන්නේ වෙන ෂුගර් වගේ තියෙන කට්ටිය ලෙඩ තියලා එයාලට උපකරණ ටික දීලා තියෙනවා. ගෙදර ඉඳන් උපකරණ ටික පැලඳගෙන රෝගියාට කෝල් කරන්න ඕන. රෝගියා නේ ડોක්ටර්ට. ડોක්ටර්ට කෝල් කරපුවාම ડોක්ටර් ඒ පාටංගත් එක්ක බලලා ડોක්ටර් බෙහෙත් ටික නියම කරනවා. over the phone. නැත්නම් අන්තර්ජාලය හරහා. රෝගියා නිවසේ ඉන්නවා. නිවසේට අධීක්ෂණය. උපදෙස් ලබා ගැනීම. විශේෂඥ වෛද්‍යවරයෙක් රෝහලේ නැත්තම් විශේෂඥ වෛද්‍යවරයෙක් රෝහලේ නැති වෙලාවක ICU එකේ අපිට වැඩ කරන් යන්න අමාරුයි. එහෙනම් ඒ වෙලාවට විශේෂඥ වෛද්‍යවරයා ඉන්න තැනක ඉඳන් අන්තර්ජාලයව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක උපදෙස් ගන්න පුළුවන්. ඉතින් ඒවා ලොකු වාසි දැන්. උන්ට වෛද්‍යවරයාට එළියට යන්න නැතුව ඉන්න ඕනේ නැහැ. එළියට ගිහිල්ලා එයාගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. හදිසි අවස්ථාවක කෝල් කරන්න පුළුවන්. ශල්‍ය කර්මත් එහෙමයි. දුරස්ථ ශල්‍ය කර්ම. ශල්‍ය කර්ම කරද්දි විශේෂඥ වෛද්‍යවරු හිටියේ නැත්නම් ළඟ ශල්‍ය කර්මයක් කරන්න බැරි වෙනවා. ඒ හින්දා ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධ කරගෙන අන්තර්ජාලය හරහා අපිට පුළුවන් යා රට හිටියත් ඒ වෛද්‍යවරු රට හිටියත් අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. දුරස්ථ පුහුණුව. දැන් වර්තමානයේ ගොඩක් ඕවා ගැන කතා කරනවානේ. අපිට සෑම පුද්ගලයාම හම්බෙන්න බැරි නම් ඒක සෑම පුද්ගලයාම එකට සම්බන්ධ කරගන්න බැරි අවස්ථාවක මේ අන්තර්ජාලය හරහා Zoom හරි මොන හරි තාක්ෂණික ක්‍රමවේදයක් පාවිච්චි කරලා මෙන්න මේ පුද්ගලයාකට එකතු කරලා අපිට පුහුණු කටයුතු ලබා දෙන්න පුළුවන්. 24 ඉඳලා 28ට යනකම් මාතෘකා ටික ලියා ගන්න. 24 ඉඳලා 28ට යනකම් ඒවා ලියා ගන්න. ලියද්දි වල මතක් වෙයි. ඊළඟට කුෂි කර්මාන්තය. ඇත්තටම වර්තමානයේ කුෂි කර්මාන්තයලත් ICT කියන එක මාර විදිහට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. කුෂි කර්මාන්තයේ ශේෂ්ත්‍රයේ භාවිතාව වන යන්ත්‍ර ටික දිනා වෙන තැන් වල ලියා ගන්න. කාලගුණික මිනුම් යන්ත්‍ර. කාලගුණික මිනුම් යන්ත්‍ර. නේ 29 ඉඳලා මම මෙහෙම දාන්න 29 කියලා. ඒතර ලියන්න පුළුවන්. කාලගුණික මිනුම් යන්ත්‍ර. ඒතර අපිට අතරම කාලගුණයේ පිළිබඳ එයා තොරතුරු නවසංක්‍රිය කුළුම් පාලන යන්ත්‍ර. කෘමියෝ වර්ධනය වෙන තැන් කෘමියෝ කොහෙද වර්ධනය වෙන්නේ නැත්තේ කොහෙද කියලා බලාගෙන යාලා ඉවත් කරන්න පුළුවන්.
වගා බිමේ පසේ තත්ත්වයේ කියන්නේ පසේ තත්ත්වයේ මනින යන්ත්‍ර ස්වයංක්‍රීය ජල සැපයුම අපිට වතුර දදා ඉන්න ඕනේ නැහැ මේ ඔටෝමැටික් ඩ්‍රිප් ඉරිගේෂන් එකෙන් මොකද වෙන්නේ වැස්ස තියෙනවට වතුරට එන්නේ නැහැ අවුව තියෙනවට වතුර උදේ හවස ඒ අවශ්‍ය ජල වාෂ්ප තියෙනවා නම් වතුර දාන්නේ නැති වෙලාවට එයා ඔටෝමැටිකලි එයා කරනවා ඒතකොට වතුර ගොඩක් ඉතිරි වල්පැල ඉවත් කරන එකත් මැෂින් එකක් තියෙනවා ඒ මැෂින් එක පාවිච්චි කරනවා කෙලින්ම එයා වල්පැල ඉවත් කරනවා රොබෝ තාක්ෂණයෙන් පැලසටවීම කියලා කියන්නේ ඒකත් අපිට අතරම ලංකාවේ ගොඩක්ව පාවිච්චි නැතුණාට පිටරටවල ඉතින් ක්ෂණයෙන් එක පුද්ගලයෙක් ඉඳලා යායවල් අක්කර ගාණක් යා වගා කරගෙනවා ලස්සනට කරනවා මොකද මේ උපකරණ තියෙන නිසා ලංකාවේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ උපකරණ සමහරවිට ගෙන්නන්නේ නැහැ ගෙන්නුවත් ඕකෙන් ඉන්න ලොකු ලොක්කො ටික ඔයාට කමිෂන් උයි අරන් මේ ගහගත්තාම ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට ඔය උපකරණයක් ගෙනලා වගා කරන්න බෑ ඊට අමතරව ඉතින් ටැක්ස් වගේ දේවල් නිසා ලංකාවේ මිනිස්සෙක් කොහොම හරි කළා අමාරුවෙන් මොන හරි එළවලු හරි පළතුරු හරි වගාවක් කරන් යද්දී ඕන් එක්ක රටින් කියනවා රටින් ටැක්ස් එක අඩු කරනවා ඒක ටැක්ස් එක අඩු කරපුවාම තමන්ගේ වගාව එන විශ්වාස නිකුණ ගන්න බෑනේ පිටරටින් එන එක විකිරෙනවා ඉතින් කිසිම ප්ලෑන් එකකින් නෙවෙයි කරන්නේ ඒ හින්දා ඇත්තටම මේවා මේ උපකරණ පාවිච්චි කරලා අපිට මාර විදිහට මේ වගා කටයුතු කරන්න පුළුවන් කිසිම මඩ පොතක්වත් ඇඟේ ගා ගන්න නැතුව මේ රෝබෝ තාක්ෂණයෙන් අස්සුන නෙලන්න පුළුවන් හරිතාගාර ග්‍රීන් හවුසස් මේ ඔය ලොකු වැස්සෙන් සුළු සුළං වලින් ගම් වතුරෙන් වගේ එන හානිය වළක්ව ගන්න පුළුවන් මේ ග්‍රීන් හවුස් පාවිච්චි කරොත් නුවරඑළිය තියෙන වැවෙන පළතුරු බෝගත් එළවලු පළතුරුත් මේ හදන්න පුළුවන් ක්ලයිමේට් එක වෙනස් කරලා මේක ඇතුලේ තියෙන ක්ලයිමේට් එක වෙනස් කරලා හරිතාගාර වල මේක හදන්න පුළුවන් රයිට් එහෙනම් 28ට අදාළ ටික එතන ලියා ගන්න ඕනේ 29ට ඊළඟට අපි කිව්වා මේ සත්තු ගොවිපළනේ ඒ වගේම දැන් කෘෂිකර්මාන්තය වගේම ගොවිපළවල සඳහා ICT පාවිච්චි කරනවා ගොවිපළවල මේ සත්තු ගොවිපළවල සඳහා ICT පාවිච්චි කරනවා එතෙන්දී සත්තු ගණන් කරගන්න විශේෂ උපකරණයක් තියෙනවා මතක තියාගන්න මෙන්න මේ උපකරණය ගුවන්විදුලි සංඥා හැඳුනුම්පත RFID මේක ගොඩක් සත්තුන් විතරනේ මිනිසුන්ටත් පාවිච්චි කරන උපකරණයක් මොකද ඒ මිනිස්සයක් පිළිබඳ විශේෂයෙන් කවුන්ට් කරන මිනිස්සුන්ට වාහනවලට වාහන අංගයකට වාහන දාන්න වාහන පාකයකට වාහන දාන්න ඔය RFID පාවිච්චි කරනවා RFID එකෙන් තමයි වාහනේ අයිඩෙන්ටිෆයි කරගන්නේ මේකෙත් මේ සතා පිළිබඳ අයිඩෙන්ටිෆයි කරගන්නේ මේ අංකෙන් ඒතකොට සමහර විට මේ අංකය ගහලා තිබ්බහම මෙයාගේ කනේ මේ අංකය ගහලා තිබ්බහම මේ සතා පිළිබඳ සම්පූර්ණ විස්තරයක් රෙකෝඩ් වෙනවා සමහර විට මේ සතාට තියෙන ලෙඩ පවා ඒවා ගබඩා කරලා තියාගන්න පුළුවන් දැන් වගේ සත්තු 1000 2000 කින තැන්වල එක එක සතාට මොනවා හරි ගැටලු තියෙනවා නම් අපිට ඒවා ලියලා තියාගන්න අමාරුයි. ඔය ඩිවයිස් එකකින් කරන්නේ ඒවා අපිට ටයිප් කරලා තියාගන්න පුළුවන් කම්පියුටරේ අපි ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ හිස්ටරි දිගටම තියෙනවා. සතාගේ නම්බර් එක අහපු ගම හිස්ටරි එනවා. අනික මේ සත්තු ගේට්ටුවෙන් එළියට ගියාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. සතා ඉන්න තැන ඒරියා එක බලා ගන්න පුළුවන්. සතා එළියට ගියේ කීයටද? මේ ආවම සත්තු ටික ගණන් කරගන්න මේ වගේ කාර්ය සඳහා මේ RFID පාවිච්චි කරනවා. RFID තියෙනවා. ඊළඟට ඔව් 30ට එන්නේ මේ ටික. තත්ත්ව පාලනය. මේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම සතුන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කරනවා. ඊට අමතරව සතුන්ගේ මේ කිරි සම්බන්ධව තත්ත්වය පරීක්ෂා කිරීම කරනවා. ඊළඟට ආරක්ෂා සඳහා CCTV කැමරා පාවිච්චි කරන්න පුළුවන්. ආරක්ෂාවට CCTV කැමරා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ගොවිපළ කළමනාකරණය. ඇත්තටම මම කිව්වේ ඉතින් ඉස්සර කාලේ ගොවියා කියපුවාම දැන් වර්තමාන ලංකාවේ ගොවියා කියපුවම ඉතින් ගොඩක්ම යා නැගිට ගන්න බෑනේ ඒ වුණාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔක්කොම උපකරණත් එක්ක තියන් ඉන්න ගොවියෝ ඉන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් අර සුපිරියට හොඳට ඇඳලා බෑනලා මේ ඔක්කොම ඩිවයිසස් වලින් තමයි වැඩ කරන්නේ. සහ මේ දැන් ඔය මේ දවස්වල මේ හාල් කතාව කියනවනේ විකුණ ගන්න බෑ අරකද මේකද කියලා. ඉතින් ඔයා මේ කියන්නේ ඇත්තටම හාල් වලින් මේ වැඩිපුර ආදායමක් ගන්න නියෝජිතව ගොවින් ගාවට ගිහලා අඩුවට අරගෙන ඒ කට්ටිය වැඩිට විකුණනවා. ඉතින් ගොවියට හොඳ IT knowledge එකක් තියෙනවා නම් එයාට ගෙලින්ම අන්තර්ජාලය හරහා ඔයා සේල් කරන්න පුළුවන්. නේ මගේ ළඟ මෙච්චර හාල් ස්ටොක් එකක් තියෙනවා මම මේ ගානට දෙනවා ගන්න කැමති කෙනෙක් ගන්න කියලා. එතකොට අර කට්ටිය ඩිමාන්ඩ් එක වහිනවා. මොකද දැන් තියෙන්නේ හාල් ගන්න නම් වී ගන්න නම් දැන් මම ගොවි දැන් වර්තමානයේ ගොවියෙක් තත්ත්වය. එතකොට දැන් මම ඊළඟට ඇවිල්ලා අරන් යනකම් බලන් ඉන්න. එතකොට වෙන්නේ මොකද?
අර එන කට්ටිය මේ අඩු වෙනම් ඒ අඩු ගාණ දෙනවා. දැන් අපිට පොඩ්ඩක් මාකට් එකේ මිල ගණනේ බලන්න පුළුවන් මේ යන කීයද කියලානේ. ඒතකොට මේ වගේ අර අන්තර්ජාලය හරහා සම්බන්ධතා ඇති කරගත්තා නම් වෙළඳ පොළ මිලත් එක්ක සංසන්දනය කරලා තමන්ගේ රාජකාරී ටික ලස්සන කරගන්න පුළුවන්. 30 ඒ වගේම දීවර කර්මාන්තයටත් ICT පාවිච්චි කරනවා. මාළු ඉන්න තැන් බලා ගන්න. නේ. දීවර කර්මාන්තයේදී අපිට ඇත්තටම මාළු වැඩිපුර ගැවසෙන්නේ කොහෙද? මාළු බෝ වෙන්නේ කොහෙද? කියන එක පිළිබඳව මෙන්න මේ විශේෂ යන්ත්‍රයක් තියෙනවා. යන්ත්‍ර සංවේදක සෙන්සර්ස් තියෙන යන්ත්‍ර. ඒ සෙන්සර්ස් තියෙන යන්ත්‍ර මගින් බලා ගන්න පුළුවන්. ඒක තරු දාලා තියන්නේ නිකන් ලියන්න තියෙන එක. මෙන්න මේ විස්තර ටික ලියා ගන්න. 31ට. right. ඔය කොහොම කියව යන්න ඕනේ. අපි පාඩ පරිගණක ඉතිහාස ගැන චුට්ටක් කරලා ඉමුස්. පරිගණක ඉතිහාස ටික පොඩ්ඩක් පෙරලා ගන්නකො මේ ටියුට් එකේ තියෙනවා. උදේ කට්ටිය අඩු වුණා. අපි පොඩ්ඩක් පරිගණක පරිණාමය ගැන ටිකට පොඩ්ඩක් ගිහිල්ලා සාකච්ඡා කරමු. මෙතන බලන්න ඔයාලගේ අන්තිමේ තියෙනවා පරිගණක පරිණාමය කියලා. computer generations මේ generations වලින් තමයි ප්‍රශ්න ගොඩක් අහන්නේ. ඉතින් ඒ හින්දා ඒක හරියට කැටගරි කරලා දීලා තියෙනවා. මේක මම චුට්ටක් අර මේ ඇඩ්වාන්ස් සිස්ටම් ටියුට් එක මම දැම්ම මේකට කරුණ ඇතුළත් කරා. දැන් ඔයාලගේ අච්චුපතේ නෑ මේක. මේ පරිගණක පරිණාමය කොටස් හතරකට වෙන් වෙනවා. එකක් යාන්ත්‍රික යුගය, අනික යාන්ත්‍රික යුගය යාන්ත්‍රික යුගයට පෙර. ඒ කියන්නේ යන්ත්‍ර හදන්න කලින්. යාන්ත්‍රික යුගයට පෙර කියන්නේ යාන්ත්‍රික යුගයට පෙර කියන්නේ යන්ත්‍ර නිර්මාණය කරන්න කලින්. මැෂින්ස් හදන්න කලින්. ප්‍රී මැෂින් එරා කියලා කියනවා. යාන්ත්‍රික යුගයට පෙර. ඔය යාන්ත්‍රික යුගයට පෙර තිබ්බේ එකයි. මේ යාන්ත්‍රික යුගයට පෙර කියන එකේදී අපි කතා කරා මේ all device called abacus was එක ඉංග්‍රීසියෙන් වචනේ නේ. යාන්ත්‍රික යුගයට පෙර කියන දන මේ තියෙන්නේ abacus එක. abacus එක අවුරුදු 5000ක විතර පෙර අවුරුදු 5000ක විතර පෙර abacus නිර්මාණය වී abacus නිර්මාණය වී abacus නිර්මාණය වී අවුරුදු 5000කට විතර කලින් abacus එක නිර්මාණය වුණා. මේක සංඛ්‍යා එකතු කිරීමට තමයි පාවිච්චි වුනේ. right? මේක යන්ත්‍රයක් නෙවෙයි. මේ යන්ත්‍රයක් නෙවෙයි. මේ සංඛ්‍යා එකතු කරන්න විතරයි පාවිච්චි කරේ. මෙය උපාංගයක් කියලා කියන්නේ යන්ත්‍රයක් නෙවෙයි. මෙය යන්ත්‍රයක් නෙවෙයි. මේක යන්ත්‍රයක් වෙන්නේ නැහැ. right? ඊළඟට යාන්ත්‍රික යුගයට පෙර කියන්නේ ඕක විතරයි. abacus එක ගැන විතරයි මතක තියාගන්න ඕනේ. යාන්ත්‍රික යුගය අච්චුපතේ තියෙන abacus එක ගැන. මේක යාන්ත්‍රික යුගයට කලින් ආපු එක. ඊළඟට යාන්ත්‍රික යුගය. යාන්ත්‍රික යුගය mechanical era. මේකෙදි පොඩි devices ගණනාවක් හැඳින්වනවා. මේ තියෙන යාන්ත්‍රික යුගයේදී නිර්මාණය වූ උපකරණ මතක තියාගන්න. ආකලන යන්ත්‍රය ඇඩින් machines. ඇඩින් machine එක හොයාගත්ත කවුද? Blaise Pascal. Blaise Pascal. Blaise Pascal කියන එක න ආකලන යන්ත්‍රය හොයාගත්ත. ඒකට ඇඩින් machine කිව්වා නැත්නම් Pascaline කියලා කිව්වා. මේකේ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලෝක ප්‍රථම යාන්ත්‍රික ගණක යන්ත්‍රය. ලෝක ඉස්සල්ලාම කැල්කියුලේටර් හැදුවේ මේ abacus කියන යන්ත්‍රය. Blaise Pascal තමයි හැදුවේ. abacus නෙවෙයි Pascaline. Pascaline එක හැදුවේ Blaise Pascal. මේක තුල තිබ්බේ එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි. right? Blaise Pascal හදව Pascaline එකේ තිබ්බේ එකතු කිරීමයි අඩු කිරීමයි. ඒ ටික පාඩම් කරගන්න. මේ පළවෙනි යන්ත්‍රය Pascal, Pascaline හැදුවේ Pascal. ඒක එකතු කිරීම අඩු කිරීම විතරයි තිබ්බේ. ඒක ලෝක ප්‍රථම ගණක යන්ත්‍රය.
ඒක ඊට පස්සේ වෙනස් කරා. Gottfried මේ අවුරුදු නම් මතක තියාගන්න ඕනේ. Gottfried Wilhelm ඒක වෙනස් කළ ස්ටෙප් රෙකෝන කියලා නමක් දැම්මා. වෙනස් කරේ මොනවද? මේක අර මේකේ වැඩි දියුණු කරලා එකතු කිරීම අඩු කිරීම මෙන්ම ಗುಣ කිරීම බෙදීමද ඇතුළත් කරා. මෙන්න එකතු කිරීම අඩු කිරීමට තව ಗುಣ කිරීම බෙදීම ඇතුළත් කරපු යන්ත්‍රය තමයි ස්ටෙප් රෙකෝන. ඊළඟට මේ අතරතුර මෙයා පරිගණක විද්‍යාඥයෙක් නෙවෙයි. මතක තියාගන්න. මේ ජෝසප් ජැක්වාඩ් කියලා කියන්නේ පරිගණක විද්‍යාඥයෙක් නෙවෙයි. එයා රෙදිවියන යන්ත්‍ර විද්‍යාඥ විශේෂඥයෙක්. මෙයා පරිගණක විද්‍යාඥයෙක් නෙවෙයි. මෙයා කම්පියුටර් මේ ස්පෙසිෆික් කෙනෙක් නෙවෙයි. right? එහෙනම් හැබැයි මෙයා රෙදිවියන යන්ත්‍ර නිර්මාණය කරන කෙනෙක්. එතකොට මෙයා සිදුරු සහිත කාඩ්පතක් කියලා එකක් හොයාගත්ත රෙදිවියන්. මේ සිදුරු සහිත කාඩ්පත් හොයාගත්තේ මොකටද? පරිගණකයකට නෙවෙයි ඈ. එයාගේ සිදුරු සහිත අනිත් ඔක්කොම පරිගණකත් එක්කනේ ගියේ. මේ සිදුරු සහිත කාඩ්පත් නිර්මාණය කරේ පරිගණකයට නෙවෙයි. මතක තියාගන්න. මේක නිර්මාණය කරේ පරිගණකයකට නෙවෙයි. මේක නිර්මාණය කරේ මෙම රෙදිවියන යන්ත්‍ර. මෙම රෙදිවියන යන්ත්‍ර මේ රෙදිවියන යන්ත්‍ර සඳහා නිර්මාණය වෙන්නේ. පසුව ඒ පරිගණකයේ දත්ත ගබඩා කරන්න යොදාගත්ත ඒක පාවිච්චි කරේ චාල්ස් බැබේජ්. චාල්ස් බැබේජ් තමයි මේ වැඩේ කරේ. අර ජෝසප් ජැක්වාඩ් හදපු කාඩ් එක කම්පියුටරේ data store කරන්න පාවිච්චි කරා. ඉතින් මෙතන තමයි පරිගණකයේ විශේෂ සංදිස්ථානයක් එන්නේ. පරිගණකයේ විශේෂ සංදිස්ථානයක් එන්නේ මෙතන. විශ්ලේෂණ යන්ත්‍රය ඇනලිටිකල් එන්ජිම චාල්ස් බැබේජ් නිර්මාණය කරා. මේකේ ආදානය සැකසීම ප්‍රතිදානය සහ අන්න විශේෂ දෙයක් තිබ්බා ගබඩා කිරීම. කලින් එක්කවත් තිබෙන්නේ නැති එකක් ගබඩා කිරීම. මේ ගබඩා කිරීම මේ සංකල්පනේ අදටත් අපි කතා කරන්නේ පරිගණකයේ සංරචක. නැත්නම් පරිගණකයේ මූලික කොටස් පරිගණක දුඩාංග වල කොටස් ආදානෝපාංග ප්‍රතිදානෝපාංග මධ්‍ය සැකසුම් මේකේ ආචාර්යෝපාංග. ඔය හතර තමයි අදටත් අපි පාවිච්චි කරන්නේ. එන එක මුලින්ම හඳුන්වා දුන්නේ චාල්ස් බැබේජ්. එයාට එනම් පරිගණකයේ පියා කියනවා. දත්ත ගබඩා කිරීමට සිදුරු සහිත කාඩ්පත් පාවිච්චි කරා. අන්න ඒ හින්දා තමයි දත්ත ගබඩා කිරීමට සිදුරු සහිත කාඩ්පත් පාවිච්චි කරපු නිසා තමයි අර අපේ පරිගණක පැත්තට ජෝසප් ජැක්වාඩ් කියන එකනත් එන්නේ. ඊළඟට ඉලෙක්ට්‍රෝමැකැනිකල් ඉරා විද්‍යුත් යාන්ත්‍රික යුගය. මේ කියන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගය කියලා කියන්නේ මේකේ ඉලෙක්ට්‍රොනිකුයි මැෂිනුයි දෙකම කලවක්. මොකද මේ මයික් මියුට් කරගන්න. ඉලෙක්ට්‍රෝමැකැනිකල් කියලා කියන්නේ දෙකම යන්ත්‍රයි විද්‍යුතුයි ඔක්කොම කලවක්. ඊළඟට මේකේ තියෙනවා මේකේ මාක් 1 තමයි උපකරණේ මාක් 1. right මේ මාක් 1 එක හැදුවේ හෝවර්ඩ් අයිකන් තමයි නිර්මාණය කරේ. හෝවර්ඩ් විශ්වවිද්‍යාලයේ තම සගයන් සමග IBM සමාගමේ සහයත් ඇතුව නිර්මාණය කරා. එහෙනම් ඒක ඉලෙක්ට්‍රෝමැකැනිකල් ඩිවයිස් එක උනා. ඔන්න ඔය ටික යන්ත්‍ර. ඔකෙදි පරම්පරාව ගැන කතා කරන්නේ නැහැ. යන්ත්‍ර ගැන කතරේ කතා කරන්නේ. ඊළඟට එනවා විද්‍යුත් යුගය කියන්නේ මොකද්ද? මෙන්න විද්‍යුත් යුගය තමයි ඉලෙක්ට්‍රොනික කම්පියුටර්ස් නිර්මාණය වෙන්නේ. ඉලෙක්ට්‍රොනික කම්පියුටර්ස් නිර්මාණය වෙද්දී තමයි මේ පරම්පරා පහට වෙන් වෙන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි. ඔය පරම්පරා පහේ ඔයා විශේෂයෙන් දැනගත යුතු කරුණු තියෙනවා. එක් එක් පරම්පරාවෙන් පරම්පරාවට නිර්මාණය වූ දත්ත සැකසීමේ තාක්ෂණය, දත්ත සැකසීමේ ටෙක්නොලොජි එක, right? CPU තාක්ෂණය. දැන් ප්‍රධාන මේකට කියන අපි ප්‍රධාන දුඩාංග තාක්ෂණය කියලා කියනවා. ප්‍රධාන දුඩාංග තාක්ෂණය. ප්‍රධාන දුඩාංග තාක්ෂණය කියලා කියනවා. right? මොනවාද? පළවෙනි පරම්පරාවේ රික්තක නල. පළවෙනි පරම්පරාවේ භාවිතා වුණේ රික්තක නල. right? මේ වගේ අර පොඩි බල්බ් එකක් වගේ තියෙන අධික විදුලියක් වැය වෙනවා මේකට. නේ? මේ වගේ ලයින්ස් තියෙන්නේ. මේක ඇතුලේ මෙන්න මෙහෙම පොඩි අර ෆිලමන්ට් එකක් තියෙනවා නේ. රික්තක නල.
right මේක නිපදවන තාපය වැඩි විදුලියක් වැය වෙනවා රික්ත කණාල වලට. ඊට ට්‍රාන්සිස්ටර්ස් ආවා. මේ රික්ත කණාලේ ගොඩාක් පොඩි කරලා රික්ත කණාලේ පොඩි කරලා ට්‍රාන්සිස්ටරයක් ආවා. ට්‍රාන්සිස්ටර්ස් ගණනාවක් එකතු කරලා අනුකූලිත පරිපථ IC අනුකූලිත පරිපථ IC එක නිර්මාණය වුණා. ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරලා අනුකූලිත පරිපථ නිර්මාණය වුණා. හතරවෙනි පරම්පරාවේදී විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිපථ මේකට කියනවා මයික්‍රෝප්‍රොසෙසර් ශුද්ධ සකසන IC එකතු කරලා ප්‍රොසෙසර් එක හැදුවා. මයික්‍රෝ ප්‍රොසෙසර් එක IC මිලියන ගාණක් බිලියන ගාණක් තියෙනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ. මෙතන මතක තියාගන්න හතරවෙනි පරම්පරාවේ LSIC කියන්නේ විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිපථ විශාල ප්‍රමාණයක් එකතු කරනවා. VLSIC කියලා කියන්නේ very large scale integrated circuits. මේකෙදී විශාල අති විශාල ප්‍රමාණයක් IC එකතු කරනවා. පොදුවේ අපි ඒවට කියනවා සුද්ධ සකසන කියලා. පස්වෙනි පරම්පරාවේදී ultra large scale integrated circuits. ඒකත් මේකම තමයි යන්නේ. මේකට එකතු වෙන IC ප්‍රමාණය වැඩි. IC ප්‍රමාණය වැඩි. සාමාන්‍යයෙන් කෙස් ගහක මේ වගේ ඉරක් ගැහුවොත් ওই ඉර ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් මිලියන ගාණක්. ඔය ඉර ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් මිලියන ගාණක් තියෙනවා. ඔය තියෙන ප්‍රධාන දුරාංග තාක්ෂණය මතක තියාගන්න එක වෙනම පාඩම් කරගන්න. ඊළඟට එක් පරම්පරාවේ දත්ත ගබඩා කිරීමේ තාක්ෂණය. පළවෙනි පරම්පරාවේ සිදුරු සහිත කාඩ්පත්. ආදාන ප්‍රදාන කරෙත් ඒ වගේ ඉන්පුට් අවුට්පුට් කරෙත් ඒ වගේ. ඉතින් මිනිස්සු අමාරුයි සිදුරු දිහා බලලා තමයි ආදාන තීරණය කරන්නේ. ප්‍රතිදාන තීරණය කරන්නේ සිදුරු දිහා බලලා. ආදානයට සිදුරු කරනවා. කාඩ්පත සිදුරු කරනවා. දෙවෙනි පරම්පරාවේදී ෆ්ලොපි ඩිස්ක් 930 සහ පටි චුම්බක පටි පාවිච්චි කරනවා. තුන්වෙනි පරම්පරාව ටිකක් වැදගත්. තුන්වෙනි පරම්පරාව වැදගත් මොකද මේකේ ඩිස්ක් පාවිච්චි කරන ඉහළ ධාරිතාවයකින් යුත් ඩිස්ක් 30 කීබෝඩ් මවුස් මොනිටර්ස් පාවිච්චි කරන තුන්වෙනි පරම්පරාවේ. ඊට අමතරව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වෙන තුන්වෙනි පරම්පරාවේදී. තුන්වෙනි පරම්පරාවේ ගොඩක් වැදගත් සංදිස්ථානයක්. තුන්වෙනි පරම්පරාව කියන්නේ ඉහළ ධාරිතාවයෙන් යුත් 30 පාවිච්චි කරා. දත්ත ගබඩා කරා. ඒ වගේම කීබෝඩ් මොනිටර්ස් පාවිච්චි වුණා. DOS කියන මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වුණා. DOS තමයි නිර්මාණය වුණේ. DOS කියන ඔපරේටින් සිස්ටම් නිර්මාණය වුණා. ඊළඟට හතරවෙනි පරම්පරාවේදී ධාරිතාවයෙන් ඉහළ දුරට ඇති floppy disk, optical disk, CD DVD වගේ පාවිච්චි වුණා. හතරවෙනි පරම්පරාවට වැදගත් වෙනවා මෙන්න මේක චිත්‍රක පරිශීලක අතුරු වුණත් නිර්මාණය වුණා. චිත්‍රක පරිශීලක අතුරු වුණා graphical user interface සහිත මෙහෙයුම් පද්ධති GUI. ඒ කියන්නේ Windows කියන එක පටන් ගත්ත උතනින් හතරවෙනි පරම්පරාවේ. පස්වෙනි පරම්පරාවේදී ඉතා ඉහළ ධාරිතාවයෙන් දුරට ඇති ඉතා ඉහළ ධාරිතාවයන්ගෙන් යුත් hard disk ඊට අමතරව අන්තර්ජාලය යන පස්වෙනි පරම්පරාවේ දත්ත ගබඩා කරන්න අන්තර්ජාලය පාවිච්චි කරනවා. cloud මුදුකාංග විදිහට මතක තියාගන්න කෘත්‍රිම බුද්ධිය මත පදනම් වෙති හඬ හඳුනා ගැනීම. අකුරු අපි ලියන අකුරු හඳුනා ගන්නවා. අකුරු කියවනවා. අත් අකුරු හඳුනා ගන්නවා. මේ වගේ විශේෂ ලක්ෂණ ගණනාවක් පස්වෙනි පරම්පරාවේ තියෙනවා. ඊළඟට එක් පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වූ ලක්ෂණ. වැඩි වුණේ වේගය වැඩි වුණා. කාර්යක්ෂමතාව වැඩි වුණා. මතක ධාරිතාව වැඩි වුණා. අඩු වුණේ මොනවද? ප්‍රමාණය එන්න පරිගණකෙන් අඩු වුණා. වැය වෙන විදුලිය එන්න අඩු වුණා. නිපදවන තාපය අඩු වුණා. නිපදවන තාප ප්‍රමාණය මිලත් අඩු වුණා. මතක තියාගන්න. ගොඩක් කට්ටිය හිතන්නේ මිල වැඩි වුණා කියලා. මිල වැඩි වුණේ නැහැ. මිල එන්න අඩු වුණා. මිල අඩු වුණා. පරිගණකයේ මිල අඩු වුණා. ඒ කාලේ පරිගණක නිර්මාණය කර මුල් කාලේ සාමාන්‍යයෙන් වාහනයක් ලක්ෂයක් කියන්නකො. සාමාන්‍ය කාර් එකක් හොඳ කාර් එකක් ලක්ෂයක් ගන්න පුළුවන් නම් රයිට්. දැන් කාර් එකක් ලක්ෂයට ගන්න කිව්වම මට හිනත් නැද්ද? දැන් ඉතින් ඔය තියෙන පොඩි පොඩි පරණ කාර් ඉතින් ඔය ලක්ෂය දෙකකට ආපු කාර් තමයි දැන් මේ රත්තරන් එන්ජින් හයි කරලා ගණන් වැඩි කරලා තියෙන්නේ. මේ ඉස්සර දැන් ඔය තියෙන 12 ශ්‍රී ලාන්ස වැගන් කියයි. මේ පොඩි පොඩි පරණ කාර් තිබ්බේ ඔය ඉතින් ලක්ෂයට දෙකකට ගත්ත වාහන ඔය. රුපියල් ලක්ෂයකට දෙකකට ගත්ත වාහන. 80 ගණන් වල 80 ගණන් වල 90 ගණන් වල වගේ 90 ගණන් 80 ගණන් වල 70 ගණන් වල ලක්ෂ දෙකකට ගත්ත වාහන දැන් ඉතින් චුට්ටක් ලක්ෂ 10යි 20යි කෝටියයි එන්ජින් එක මාරු කරලා රත්තරන් එන්ජින් හයි කරලා පොඩක් ගණන් වැඩි කරලා
ඉතින් එතකොට මේ ඒ කාලේ කම්පියුටර් එක ලක්ෂයක් වෙනවා නම් පරිගණකයක් සාමාන්‍යයෙන් ලක්ෂ 10යි 15යි මිලියනයක් විතර වුණා. ඉතින් ඒ කාලේ මිලියනයක් කියන්නේ ඒ කියන්නේ ඒ තරම් ගණන් කම්පියුටරේ. වාහනයක් ගන්න පුළුවන් ඒ කාලේ. වාහනය ගන්න පට්ට ලේසි. කම්පියුටර් ගන්න මාර අමාරුවක් කට්ටක් ගන්න වෙනවා. දැන් කම්පියුටර් එක පඳුරකට පයින් කරොත් කම්පියුටර් 100ක් විතර රිසික් කරනවානේ. හැබැයි වාහනයක් ගන්න තව මේ යන විදිහට වාහනයක් ගන්නවා හොඳයි ඒ සල්ලි ටික එකතු කරලා රටකට ගිහිල්ලා හොඳ වාහනයක් ගන්න එක. නැත්තම් දැන් තව ටික ගලගෙන වීල් බැරෝ එකක් ගන්න හම්බෙන්නේ නැහැ. වීල් බැරෝ එක කරා රෝද දෙකක් හයි කරොත් ඒක රුපියල් ලක්ෂ 5ක්වත් කියයි. හරි දවසක් ගියොත් ඔය යන විදිහට ගියොත් යන විදිහට ගියොත් තව දවසින් වීල් බැරෝ එකට පිළිවස රෝද දෙකක් හයි කරලා පොඩි මෝටරයක් දැම්මම නම් ඒකත් ලක්ෂ 5කට ගන්නවා. ගන්න මිනිස්සු ඉන්නවා. රයිට්. ඉතින් ඒ හින්දා මේ ඒවා ඉතින් ආර්ථිකයේ කඩා වැටීම තමයි ඉන්නේ. හරි. ඒක ඔයාලා වාහනයක් බයික් එකකම ගන්න ඉන්නවනේ දැන් පොඩක් කැලිටි එකතු කරගන්න. අවුරුදු 18 වෙදි බයික් එකක් ගන්න ඉතින් දැන් ඔය පාරේ යද්දි මම නට් එහෙම විසික් කරන්න එපා ඉස්සරහට. නිකන් ඉදි කට්ටක් තියබ්බොත් ඒකත් තියාගන්න තව ටික දවසකින් ඉදි කට්ට රුපියල් 20ට 30ට දෙන්න පුළුවන්. දැන් මොනවද විසික් කරන්න එපා. මේ ඒ හින්දා මේ රයිට්. ඔය තමයි තාක්ෂණය. මෙහෙමයි ඉස්සරහ ලැප්ටොප් කම්පියුටර් ගන්න බැරි වෙයි කියන එක තියෙනවා ඒ වුණාට ඒක මේ ඒක මේ පොදු තත්ත්වයක් නෙමෙයි නේ. කම්පියුටර්ස් ගන්න දැනට තියෙනවා මිල වැඩි වෙනවා. ඒක ඉතින් මේ අනුකූලිත පරිපථවල නිමවුම පරම්පරාවේ පරිගණකවල ආරම්භය සනිටුහන් කළේ කියන පරම්පරාවද? අනුකූලිත පරිපථවල නිමවුම එක නෙමෙයි එකේ තියෙන රික්ත කණල දෙකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් තුනේ තියෙන්නේ තුන්වෙනි පරම්පරාවේ තමයි අනුකූලිත පරිපථ. ඔය නම් ප්‍රශ්න අමාරු නෑ නේ. රික්ත කණල ට්‍රාන්සිස්ටර්ස් මගින්ද පසුව ට්‍රාන්සිස්ටර්ස් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මගින්ද ප්‍රතිස්ථාපනය කළේ කිරීමෙන් පරිගණකවල ඒ අඩු වුණාලු. රික්ත කණල ට්‍රාන්සිස්ටර්ස් කියන්නේ පරම්පරාව අලුත් වුණා. ට්‍රාන්සිස්ටර් සුද්ධ සකසනය කියන්නේ පරම්පරාව අලුත් වුණා. එහෙනම් අලුත් වීම තුලින් කවුද අඩු වුනේ? වේගය අඩු වුණා, ධාරිතාව අඩු වුණා, ධාරිතාව වැඩි වුණා. වේගය වැඩි වුණා, ප්‍රමාණය අඩු වුණා. දෙකක් තියෙන උත්තරනේ. මිලත් අඩු වුණා, ප්‍රමාණයත් අඩු වුණා. පරිගණකවල ඒ අඩුවිය. පහත සඳහන් කුමක් අතුරින් පරිගණක සකසූ තාක්ෂණයේ පරිණාමයට අදාළ නිවැරදිද? නෝර්නෑනේ. ට්‍රාන්සිස්ටර්ස් පටන් ගන්න රික්තක බට වලින් රික්තක නල කිව්වොත් එකයි බට කිව්වොත් එකයි. රික්තක නල ට්‍රාන්සිස්ටර්ස් අනුකූලිත පරිපථ. right. right. එහෙනම් ওই ටික කරගෙන යන්න ප්‍රශ්න ටිකත් උත්තර ලියන්න. මම 11ට පටන් ගන්න එක මම තාම දිනේ හරියට තීරණය කරේ නැහැ. ඒක දැනුම් දෙන්නම්. මොකද ඔයාලට දැන් 10 පොඩක් කරපු ටික කියව ගන්න. හෙට දවසෙත් මම එහෙම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. Excel වල ප්‍රශ්න ටිකත් එක්ක සාකච්ඡා කරලා අනිද්දාට පේපර් එකක් දීලා 11ට බ්‍රහස්පතින්දා වගේ විදිහට පටන් ගන්න තමයි ප්ලෑන් කරන්නේ එහෙමනොත්. 11 පොත තව ටියුට් එකේ තියෙන පොඩි වැඩ ටිකක් කරන්න. ඒ ටික ඉවරෙච්ච ගමන් 11 ටියුට් ටික දීලා ඔක්කොම ටියුට් ටික දීලා තමයි 11 පටන් ගන්නෙ මම. අතරින් පතර දෙන්නේ නැහැ. 10 කලින් දෙන්න බැරුණානේ. ඉතින් 11යි ටියුට් ටික කම්ප්ලීට් කරලා ඒ ටික දීලා මම පටන් ගන්නවා. බාස්පින්ද වගේ 11 පටන් ගද්දි ඒතකන් අපි 10 ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පේපර් එකක් දෙන්නම් 10. ඒක කරන්න. කරලා බලමු ලකුණු කොහොමද ගන්න කියලා. අමාරු පේපර් එකක් නෙමෙයි පොඩි පේපර් එකක් දෙන්නේ කරන්න. රයිට්. එහෙනම් අදට අපි පන්ති නතර කරමු. මේ
ඔය ටික කියවලා ප්‍රශ්න ටික කරන්න. මම හිතන්නේ නැහැ මේකේ අමාරු එකක් තිබ්බොත් මගෙන් අහන්න. ඔයාලා දැන් මේ ප්‍රශ්න ටික කරලා තේරෙන්නේ නැත්නම් තිබ්බොත් අහන්න සාකච්ඡා කරමු. ඊට අමතරව මේකේ අමතර ගැටලුව අපි දැන් 11 පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඔක්කොම පටන් ගන්න දාගෙන තියෙන්නේ පේපර් ක්ලාස් 11 වසරේ දැන් අපේ තේරි ක්ලාස් එකේ මේ පාර දැන් ඒකේ පේපර් එකක් දීලා තියෙනවා. තව පොඩි තියරියක් තියෙන ඒක විවිච්ච ගමන් ඒක පටන් ගන්නවා. ඊට අමතරව මේ බලන්න මේ අර ෆාස්ට් රිවිෂන් එක වේගෙ වැඩි නම් හැමෝටම ආයිබෝවන් සුබ දවසක් ආයුබෝවන් සර්